දෙයි සමන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං පදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ කරුණා සීතල හදයන් පඤ්ඤා පඤ්ඤෝත විහෙත මොහතමං සනරාමර ලෝක කරුන් වන්දී සුගතං ගති විමුක්ඛන්ති අනීක ජාති සංසාරං සන්ධා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවි සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගීහං නකාහසි සබ්භාති පාසුකා බග්ගා ගහකූටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මච්චගාති අන්තදානි භික්ඛවේ ආමන්ත්‍රයාමි වූ වය ධම්මා සංඛාරා අප්පමාදීන සම්පාදීත සද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි මේ ප්‍රකාශ කරන්ට යෙදුනි මාතෘකා කරන්ට යෙදුනි අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා උන්වහන්සේ පළමුවෙන්ම දේශනා කළ උදාන ගාථා රත්නේ තමයි අර පළමුවෙන්ම දේශනා කළේ. ඊළඟට උන්වහන්සේ 45 වසක් ලෝවැඩ සලස්සලා දෙවියන් සහිත ලෝකයා කම්පා කරමින් මහරහතන් වහන්සේලා ධර්ම සංවේගයෙන් පසු වෙද්දී ප්‍රතග්ජන ස්වාමීන් වහන්සේලා අඬාවැළ පෙද්දී දෙවියන් අහසේ සංවේගයෙන් පසු වෙද්දී මේ මහා පෘථුවිය කම්පිත ප්‍රකම්පිත වෙද්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අන්තිම බුද්ධ වචනයයි අර අවසානයේට ප්‍රකාශ කරන්නට යෙදුනේ. ඉතින් අපි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ ගත්තාම උන්වහන්සේ 45 වසක් අවුරුදු 45ක් ලෝකයට අපරිමිත සේවාව සිද්ධ කළා. උන්වහන්සේ මේ සේවාව සිද්ධ කරන්නට ආරම්භ කළේ බුදුණු අවස්ථාවේ ඉඳලා නෙවෙයි. උන්වහන්සේ යම් දවසක බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළා නම් ඒ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළ මොහොතේ ඉඳලා බෝධි සම්භාර ධර්මයන් සම්පූර්ණ කළ ඒ අති දීර්ඝ සංසාරේ උන්වහන්සේ ලෝකයට අපරිමිත ශාන්තිය සැලසුවා පිණිස දේශනාවේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්ට මේ මනෝ ප්‍රනිධානය මේ සිතින් බුදු බව ප්‍රාර්ථනා කළා කියලා 5,12,000ක් බුදුරජාණන් වහන්සේලා හමුවේ 5,12,000ක් බුදුරජාණන් වහන්සේලා හමුවේ
මට අනාගතේ තුන් ලෝකේට පිහිටවන්ට ලෝතුරා බුදු බව ලැබේවා කියලා හිතින් බුදු බව ප්‍රාර්ථනා කරලා තියෙනවා. බලන්න මොන තරම් දීර්ඝ කාලයක්ද එක බුදු කෙනෙක් ලෝකේ පහළවන්නේ කල්ප කාලාන්තරයකට පස්සේ. ඉතින් ඒ බඳු බුදුවරු 5,12,000ක් හමුවට ගිහින් මේ වාගේ සීලාදී ප්‍රතිපත්තිවල පිහිටලා එහෙමත් නැත්නම් දාන ආදී පින්කම් කරලා එහෙමත් නැත්නම් සමත විදර්ශනාදී භාවනා වඩලා උන්වහන්සේ ප්‍රාර්ථනා කළා මට මතු අනාගතේ මේ බුදුරජාණන් වහන්සේ ලෙසින් ලෝක සත්වයාට සුගති මඟ දහම් මඟ නිවන් මඟ පහදා දෙමින් ලෝ සතුන් සසර කතරින් එතර කරලන්නට ලෝතුරා බුද්ධ රාජ්‍යයම ලැබේවා කියලා. එතකොට ඒ තරම් කාලයක් උන්වහන්සේ බුදු බව පැතුවා. ඒකයි පින්නතුනි බෝධිසත්වයන් වහන්සේලාට මහා පුරුෂයෝ කියලා කියන්නේ. සාමාන්‍ය පුරුෂයෙක් නෙවෙයි මහා පුරුෂයින්ටයි බුදු බව ප්‍රාර්ථනා කරන්නට හිතෙන්නේ. සාමාන්‍යයට හිතෙන්නේ නැහැ. අපේ බෝධිසත්වයන් වහන්සේ පින්නතුනි මහා පුරුෂෝත්තමයෙක් අති දීර්ඝ කාලයක් සංසාරයේ සඳහා වීරිය කරපු උත්තමයන් වහන්සේ නම. ඉතින් එසේ එවිදින් තණ්හංකර දීපංකර මේදංකරාදී ඒ බුදුරයන් වහන්සේලා හමුවේදී උන්වහන්සේ බුදු බව පැතුවා. ඊළඟට දීපංකර පාදමූලයේදී තමයි භාග්‍යවත් අපේ මහා බෝධිසත්වයන්න් වහන්සේ නියත විවරණ ලබා ගත්තේ. දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඒ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලයේ මෙතුමා මහාසාර බ්‍රාහ්මණ කුලයක ඉපදුණා. අප්‍රමාණ ධන සම්පත් තිබුණා. අප්‍රමාණ පිරිවර සම්පත් ඥාන සම්පත් තිබුණා මේ සුමීද කුමාරයාට. දෙමව්පියෝ දෙන්න මිය ගියහම බැලුව තමන් සතු තිබුණු වස්තු සම්භාරය තමන්ගේ මාලිගේ රන් ගබඩා රිදී ගබඩා මිනි ගබඩා ඇරලා විවෘත කරලා බැලුවා. අප්‍රමාණ වස්තු සම්භාරයක් තියෙනවා. පරම්පරා ගණනක් තමන්ගේ මුතුන් මිත්තෝ සීයලා ආච්චිලා මුතුන් මිත්තෝ එකතු කරපු මහා ධන සම්භාරයක් තියෙනවා. ඉතින් මේ සුමේද කුමාරයා කල්පනා කළා මගේ මව්පිය දෙපළ හිටියා මේ ධනෙ එකතු කරගෙන හිටියා. ඒ එක්තන්ගේ දෙමව්පියෝ හිටියා ඒ එක්තන්ටත් මේ ධනෙ හිමි වෙලා තිබුණා. ඒ අයගේ දෙමව්පියෝ හිටියා මේ විදිහට සත්වතු පරම්පරාවක් අපිට මේසා මහා ධනස්කන්ධයක් කුරුමව තිබුණා. මේක එක ජීවිත කාලයක නව ජීවිත කාල 100,000 ගණනක් ජීවත් වෙන්නට තරම් සෑහෙන වස්තු සම්භාරය තියෙනවා. අනේ ඒ දෙමව්පියෝ දෙන්න කවුරුත් මේ ධනෙ ගෙනිච්චේ නෑ පරලව. ඒ අයගේ දෙමව්පියෝ ගෙනිච්චෙත් නෑ. ඒ වගේම අපේ පරපුරේ මුතුන් මිත්තෝ ගෙනිච්චෙත් නෑ. ඒ අය හැම දෙනෙක්ම මේ දාලා ගියා මේ වස්තුව. මටත් කවදා හරි මේ වස්තුව මේ දමලා යන්න වෙනවා මරණයේදී. මම මේ වස්තුව පරලොව ගෙනියන්නට පුළුවන් ක්‍රමයේ සකසා ගන්නට ඕන. එහෙම කල්පනා කරලා තමයි සුමේද මහසතාණන් වහන්සේ අඬබෙර ලැබලා රජතුමාගේ අවසරයට අඬබෙර යවලා රටවාසීන්ට දෙනුම් දුන්නා. සුමේද මහසිටුතුමාණන්ගේ මාලිගේ වස්තුව දන් දෙනවා. කැමැති කෙනෙක් කැවිදින් කැමැති දෙයක් ගෙනියන්ටේ කියලා පින්තුනි තමන්ගේ මාලිගේ දොරගුළු විවෘත කරලා ගේට්ටු දොරවල් සියල්ල විවෘත කරලා දොර දන් දුන්න කැමැති දෙයක් කැමැති කෙනෙක් ගෙනියන්ටේ කියලා. පින්තුනි රටවාසී දිලිඳු ජනතාව සාමාන්‍ය ජනතාව ධනයට කැමැති ආශා කරන අය හොරකමින් රැස්කමින් මේ මාලිගයට ඇවිල්ලා ධනෙ ගෙනියන්න පටන් ගත්තා. තමහරු හිස මත තියාගෙන අත් දෙකට එල්ලගෙන
ඒ වගේම වාහනවල රථවල පටවගෙන අප්‍රමාණ ධනය පින්නතුනි රැගෙන යනවා. මේ දේශ බලාගෙන බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා අනේ මේ ජනතාව මේ ධනයට වස්තුවට දීපලට මේ ලෞකික සම්පත් වලට කොච්චර ආශා කරනවද? තමන් සතු වස්තුව අනුන්ට දන් දී අනුන් සනසා තමන් සනසුනා අපේ මහා බෝධිසත්වයන් වහන්සේ සියලු වස්තුව දන් දුන්නා. දන් දීලා පින්නතුනි හිමාල වනයේට ගියා. ගිහින් තවුස් පෙරිකර වශයෙන් අර පින්නතුනි එදා සුමේධ තාපසයන් වහන්සේ සඳුන් දිවි සමක් පෙරවගෙන පෙන් කෙන්ඩියක් අත තබාගෙන ඒ වනාන්තරයෙහි හිත නිදහස් කරගෙන භාවනා කළා. ඉතින් මේ තරම් වස්තු සම්භාරයක් දන් දුන්නු කෙනෙකුගේ හිතේ කෙලෙසායි ඇති වෙන්න විදිහක් නැහැ. සියලු අල්ලා ගැනීම සියලු අතහැරීම් කරපු කෙනෙක්. උන්වහන්සේ භාවනා කළා. සුළු ටික දිනකින්ම පංචාභිඥා අෂ්ට සමාපatti උපදවා ගන්නට ලැබුණා. එයි පින්නතුනි සියලු ලෞකික වස්තු බැඳීම් වලින් ඈත් වුණා. හිත නිදහස් කරගත්තා. උන්වහන්සේට අභිඥා ලැබුණා. පංචාභිඥාවන්ද අෂ්ට සමාපත්තීන්ද. උන්වහන්සේට අහසින් යන්නට පුළුවන්කම ලැබුණා. 이르දිමත් තාපස කෙනෙක් සුමීද තාපසතුමා. අහසින් යනකොට දුටුවා රම්‍යවති නුවර පිරිසක් එකතු වෙලා පින්නතුනි මාර්ගයක් කඩිමුඩිය සකස් කරනවා. මේ මහා බෝධිසත්වයන් වහන්සේ සුමේධ තාපසීන් වහන්සේට හිතුණා මේ මොකද මිනිස්සු මේ තරම් උනන්දුවෙන් උද්‍යෝගයෙන් මේ මාර්ගයේ තනන්නේ කියලා විමසන්නට ඕන කියලා පින්නතුනි ආකාශයෙන් විමට බැහැලා මේ මිනිස්සුන්ගෙන් ඇසුවා ඇයි මේ මාර්ගයේ සකසන්නේ? මොකද මේ බොහොම ඉක්මනින් පාර හදාගෙන සකසගෙන යන්නේ. එතෙන්දි කිව්වා තාපසයන් වහන්සේ අද අපි මේ නරම්‍යවතී නගරයට දීපංකර බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් මහරහතන් වහන්සේලා සමග වැඩම කරනවා. උන්වහන්සේට වැඩම කරවන්නටයි අපි මේ මාර්ගය ඉදි කරගෙන යන්නේ සකසන්නේ. මේ බුදුරජාණන් වහන්සේ කියන නම ඇසුණු පමණින් මුන්වහන්සේගේ හිත පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා. ඒ බුදු බවටම ඇලුණු හිතක්, බුදුවරුම දැකපු හිතක්, අනන්ත සංසාරේ නිද්දකින් බුදුවරු ලක්ෂ ගණනක් දැකලා තියෙනවා. අනන්ත සංසාරේ තමන්ගේ අද්දකින් බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරලා තියෙනවා. අනන්ත සංසාරේ බුදුරජාණන් වහන්සේලාට සියතින් දන් දීලා තියෙනවා. බුද්ධ කියන වචනේ ඇසුන පමණයි අප්‍රමාණ ප්‍රීතියක් ඇති වුණා. කිව්වයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මමත් මාර්ගයේ සකස් කරන්න ඕන, මට කොටසක් දෙන්න කිව්වා. මේ මිනිස්සු Tamanට අමාරු ප්‍රදේශයක් දුන්නා සුමේධ තාපසීන් වහන්සේට සකසන්නට කියලා. උන්වහන්සේ කල්පනා කළා මම 이르දිමත් කෙනෙක්, මහා පුණ්‍යවන්ත කෙනෙක්. මම අදිස්ථාන කළොත් මේ දේශේම සිද්ධ වෙනවා. මට පංච අභිඥා තියෙනවා, අෂ්ට සමාපatti තියෙනවා. මට පුළුවන් හිමාල වනයෙන් ක්ෂණිකින් හිමාල වනයෙන් පින්නතුනි සුවඳති මල් ගෙනල්ලා මෙතන පුරවලා මේ මඩ වගුර සුගන්ධ කුටියක් වගේ සකසලා භාග්‍යවතුන් වහන්සේට වැඩමවන්ට මෙතන පිළියෙල කරන්න පුළුවන් මට. මගේ ඉරිදි බලයෙන් පුණ්‍ය බලයෙන් මට පුළුවන් සුවඳ මලින් පුරවන්න මේ ස්ථානය. පරසතු මලින් මදාරා මල් වලින් පුරවන්න පුළුවන්. නමුත් ඒක නිවි වටිනාකම. මං මගේ කය වෙහෙසලා, ශරීරය වෙහෙසලා මං මේ මාර්ගය සකස් කරන්නට ඕන කියලා උදැල්ලක් කූඩයක් අරගෙන මහ බෝසතාණන් වහන්සේ පින්නතුනි මාර්ගයේ සකස් කරනවා, පාර පිළියෙල කරනවා. අනේක සකසා ගන්නට පෙර දීපංකර බුදුරජාණන් වහන්සේ ලක්ෂයක් මහරහතන් වහන්සේලා සමග වැඩම කරනවා දුටුවා. දැකීමෙන් කලබලයට පත් වුණු සුමේධ තාපසයන් වහන්සේ
කල්පනා කළානි භාග්‍යවතුන් වහන්සේ වැඩම කරනවා. මං උන්වහන්සේට මඩ පාගාගෙන මෙතනින් වැඩම කරන්නට ඉඩ තියන්නේ නැහැ. මොකද කලේ මේ සුමේධ මහා බෝසතාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙසට හිස නමාගෙන මේ මඩ වගුරේ මඩ ගොහරේ මුනින් අතට දිගා වුණා. බුදුරජාණන් වහන්සේ දෙස හිස නමාගෙන භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන ලක්ෂයක් මහරහතන් වහන්සේ මඩ නොපාගා මගේ ශරීරයේ මතින් වැඩම කරත්වා කියලා අධිෂ්ඨාන කරගෙන ඒක මහා පූජාවක් පින්නතුනි. සාමාන්‍ය කෙනෙකුට එහෙම කරන්න බෑ. අර මඩ වගුරේ සැතපුණා බුදුරජාණන් වහන්සේ දෙස හිස නමාගෙන දිගා වුණා මුනින් අතට භාග්‍යවතුන් වහන්සේ මගේ ශරීරයේ මතින් වඩිත්වා කියලා. අන්න ජීවිත පූජාව කළේ එතන. ඉතින් මේ අපේ දීපංකර බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ පින්නතුනි ලක්ෂයක් මහරහතන් වහන්සේලා සමග මේ සුමේධ තාපසයන් වහන්සේ වැඩ ඉන්න ස්ථානෙට වැඩම කළා. වැඩම කරලා දීපංකර බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානයෙන් බැලුවා මේ මහා පුරුෂයා කවුද? මේ මහා මඩ වගුරක මේ මඩ මත වැතිරිලා මා දෙස හිස නමාගෙන වැඳගෙන ඉන්න තමන්ගේ ශරීරයේ මතින් බුදුරජාණන් වහන්සේ වැඩම කරත්වා මගේ ශරීරයේ ඒ දණ්ඩක් කරගෙන පාලමක් කරගෙන භාග්‍යවතුන් වහන්සේ මාව පාගගෙන මගේ ශරීරයේ මතින් වැඩම කරත්වා කියලා ජීවිත පූජාවෙන් මට වන්දනා කරන මේ තැනැත්තා කවුද කියලා බැලුවා. බැලුවාම පෙනෙනවා මෙයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මේ තැනැත්තා මින් සාරා සංකේය කල්පලක්ෂයක් ගිය තැන ගෞතම නමින් ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත්වන අපේ බුදුරජාණන් වහන්සේ. මේ තැනැත්තාට මම මෙතන ධර්ම දේශනා කළොත් එක ගාථා පද දෙකක් කියනකොටම මේ තැනැත්තාට දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් මාර්ගඥානින් නිවන් අවබෝධ වෙනවා. නමුත් ඒ නිවන කෙරෙහි මෙයා හිත යොමු කරන්නේ නැහැ. මෙයා බුදු බව ප්‍රාර්ථනා කරනවා. මේ තැනැත්තා කල්පනා කරනවා බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරේසාමි සංසාරෝගා මහබ්බය. අනී මම මේ සංසාර සාගරයෙන් ඈතර වෙනවා. අනිත් මේ සසර දුක් විඳින සත්වයෝද සසර සංසාර සාගරයෙන් ඈතර කරවනවා. මම මේ ඝෝර කටුක රෞද්‍ර මේ සංසාර සාගරයෙන් ඈතරව සියලු ලෝ සතුන්ද සසර දුකින් ඈතර කරවන්නට මට මතු අනාගතේ ලෝතුරා බුදු බව ලැබේවා කියලා බුදු බව ප්‍රාර්ථනා කරනවා. මේ තැනැත්තා බෝධිසත්ව කෙනෙක් කිසි මිසී කෙනෙක් නෙවෙයි මහා බෝධිය ප්‍රාර්ථනා කරන කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැකලා දීපංකර බුදුරජාණන් වහන්සේ පින්නතුනි මහා නිල්මල් සුවඳ විහිදෙන ශ්‍රී මුඛ පත්මේ විවෘත කරලා ලක්ෂයක් මහරහතන් වහන්සේලා දෙස හැරිලා මේ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට වදාළ මහණෙනි මේ උත්තමය දෙස බලන්ට මේ තනත්තා දෙස බලන්ට මේ මා දෙස හිස නමාගෙන තමන්ගේ ශරීරයේ ඒ දණ්ඩක් පාලමක් කරගෙන භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ශරීරයේ මතින් වඩිත්වා කියලා අධිෂ්ඨාන කරගෙන මං ලෙස මා දෙස හිස නමාගෙන වැඳගෙන ඉන්න මේ තනත්තා එසේ මෙසේ කෙනෙක් නෙමේ මහණෙනි. මේ තනත්තා මහා පුරුෂයෙක්. මේ තනත්තා මහා බෝධිසත්ව කෙනෙක්. ලෝතුරා බුදු බව ප්‍රාර්ථනා කරන කෙනෙක්. මතු අනාගතේ මහණෙනි මේ තනත්තා මා මෙන්ම මේ මං වගේම සාරා සංකේය කල්පලක්ෂයක් ගිහිතන ගෞතම නමින් සිද්ධාර්ථ ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මේ තනත්තාගේ මෑණියන් මහා මායා දේවිය වෙනවා. පියාණන් වහන්සේ සුද්ධෝදන මහරජතුමාණන් වෙනවා. මේ තනත්තාගේ අගමහිසේ යසෝදරා නම් මහා පුණ්‍යවන්ත දේවිය වෙනවා.
මෙතුමාණන් වහන්සේගේ පුතුණුවන් රාහුල කුමාරය වෙනවා. මෙතුමාගේ අග්‍ර උපස්ථායක අනද මහ රහත් ස්වාමීන් වහන්සේ වෙනවා. මෙතුමාගේ අග්‍ර ශ්‍රාවක දෙපළ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මුග්ගල්ලාන මහ රහතන් වහන්සේ නමිනුත් අනාගතේ පහළ වෙනවා. ඔය හැටියට බුදුරජාණන් වහන්සේ නියත විවරණ ශ්‍රී දී වදාලා. නියත විවරණ දීලා භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි බලන්ට මේ බෝධිසත්වයන් වහන්සේට කරපු පූජාව. බුදු කෙනෙක් සමන් මල් මිටක් අරගෙන අපේ බෝධිසත්වයන් වහන්සේගේ හිස ළඟ තබලා මේ දීපංකර බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නැසූ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ තුන් ලෝකේම අග්‍ර ශ්‍රේෂ්ඨ මහෝත්තමයන් වහන්සේ අපේ දීපංකර බුදුරජාණන් වහන්සේ අපේ සිද්ධාර්ථ නැත්නම් අපේ සුමීධ තාපසයන් වහන්සේට සමන් මල් මිටක් පූජා කරලා උන්වහන්සේගේ ශාස්ත්‍රී ශරීරයේ පාගන්නේ නැතුව වැඩම කළා පිළිතුරු. මේ බුදු කෙනෙක් සෝවාන් ඵලයටවත් පත්වෙච්ච නැති ගිහි කෙනෙකුට මල් පූජා කළේ. මේක උතාම වටින තැනක් පිළිතුරුනි. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් සෝවාන් ඵලයේවත් පිහිටියේ නැති ගිහි කෙනෙකුට මල් පූජා කළා. අපේ මහා බෝධිසත්වයන් වහන්සේට ඇයි එහෙම කළේ? මේ සාමාන්‍ය ගිහියෙක් නෙවෙයි, මහා ගුණධරණ කෙනෙක්. අනාගතේ තුන් ලෝකේටම පිහිටවන ලෝතර බුදු කෙනෙක් මේ කෙනා බෝධිචිත්තේ තියෙන කෙනෙක්. ඒ මහා බෝධිචිත්තේට ලෝතර බුද්ධත්වයට තමයි මහා බෝධිසත්වයන් වහන්සේටයි දීපංකර බුදුරජාණන් වහන්සේට පූජා උපහාර දැක්වී ගෞරව කළේ. බලන්ට සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයකටත් පෙර බුදුන්ට හිතපු දවසේ දිත් බුදුවරින්ගෙන් බඳුම් පිදුම් ලැබූ කෙනෙක් අපේ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ. ඒකයි උන්වහන්සේට අරහන් කියලා කියන්නේ. ඒකයි උන්වහන්සේට අරහන් කියලා කියන්නේ. උන්වහන්සේ බුදු බව ප්‍රාර්ථනා කරපු දවසේ දීපංකර බුදුරජාණන් වහන්සේ සමන් මලින් පිදුවා. ඒ නැවතුනේ අර ලක්ෂයක් මහරහතන් වහන්සේලාද සමන් මල් මිට මිට ගෙනත් අපේ සුමීද මහා බෝධිසත්වයන් වහන්සේට සමන් මල් පූජා කළා පිළිතුරු. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ලක්ෂයක් මහරහතන් වහන්සේලා එදා සුමීද මහ බෝසතාණන් වහන්සේට සමන් මලින් පූජා කළා පිළිතුරු. ඒ නිසා පිළිතුරු මේ බුදු බව ප්‍රාර්ථනා කරන අය බොහොම උතුම් අය. ඒ අයට පිළිතුරු අපි බොහොම ගෞරව කරන්නට ඕන. සමහර අය මේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීම ලඝු කොට සැලකනවා. ඒට නිග්‍රහ කරන අවස්ථාවක් තියෙනවා. ඇයි මේ ගෞතම ශාසනයේ නිර්මලව තියෙද්දී ඇයි මේ නිවන කල් දාන්නේ කියලා. නමුත් පින්නතුනි හැමෝටම බුදු බව පතන්ට හිතෙන්නේ නැහැ. බොහෝම කලාතුරකින් කෙනෙකුට තමයි බුද්ධත්වයේ ලබන්න හිතෙන්නේ. ඒවත් සංසාරේ දිගටම ප්‍රාර්ථනා කරගෙන ආපු කෙනෙක්. ඉතින් ඒ නිසා පින්නතුනි එදා අර දීපංකර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ලක්ෂයක් මහරහතන් වහන්සේලාගේ සුවඳ මලින් සමන් මලින් අපේ සුමීද මහා බෝධිසත්වයන් වහන්සේ පූජා ලැබුවා පිළිතුරු. අන්න බලන්නට මේ බෝධිසත්ව නැත්නම් බුද්ධත්වයේ ලැබීමේ තියෙන මහා ශ්‍රේෂ්ඨකම, ඒ ප්‍රාර්ථනීය තියෙන වටිනකම. ඉතින් එදා එතනින් තමයි උන්වහන්සේ මේ බුදු වෙන්න කල්පනා කරපු දවසේ ඊට පෙර සඳහන් වෙනවා අර මෑණියන් වහන්සේගෙන් විවරණ ලබාගත් කාරණේ. අර මාසුපෝසක ජාතකයේදී මෑණියන් වහන්සේ කරත් පිට තියාගෙන දින 7ක් මහා සාගරේ පීනලා නැව කැඩිලා මුහුදුපත් වෙච්ච වෙලාවේ මෑණියෝ කර මත තබාගෙන පින්නතුනි මහා සාගරේ දින 7ක් පීනලා පින්නතුනි ඉගොඩට ආපුවාම මේ මෑණියන් කල්පනා කළා මේ පුතා නිසයි මගේ ජීවිතේ බේරුණේ. අනේ පුතේ ඔබ මතු අනාගතේ ලෝතුරා බුදු වේවා කියලා ප්‍රාර්ථනා කළා.
අර මව් කෙනෙක් කරන් පුළුවන් ඉහළම ආශිර්වාදේ මේ කලේ. මේ තරුණයා කල්පනා කළානේ අම්මා මට මේ මහා වික්‍රමයක් කරපු මේ අවස්ථාවේදී මට ඉහළම ආශිර්වාදේ මේ කලේ බුදු වේවා කියලා ප්‍රාර්ථනා කළා. එහෙනම් මේ බුදු බව කියන එක මේ ලෝකේ උතුම්ම දෙයක් වෙන්න ඕන. මමත් බුදු වෙන්න ඕනමයි කියලා බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළා. අන්න මනෝ ප්‍රනිධානේ පටන් ගත්ත තැන. එදා ඉඳලා හිත ආව මොකද්ද මේ බුදු බව මොකද්ද කොහොමද බුදු වෙන්නේ? බුදුවරු දකින්නවා, වඳිනවා, පුදනවා, උපස්ථාන කරනවා, බුදු බව ප්‍රාර්ථනා කරනවා. ඔහොම එවිදින් 5,12,000ක් බුදුවරු හැමී බුදු බව පැතුවා. අන්තිමට දීපංකර පාදමෝලේදී අර මහා ස්වස්තුව දන් දීලා පංචාභිඥා ලබාගෙන අෂ්ට සමාපatti ලබාගෙන සෝවාන් වීමේ භාග්‍යයේව ඉඳලා ඒ මොහොතේ ලෞතර බුදු බව ප්‍රාර්ථනා කළා. එතින්දී දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පිදුම් ලැබුවා. ලක්ෂයක් මහරහතන් වහන්සේලාගෙන් පූජෝපහාර ලැබුවා. එදා උන්වහන්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ලක්ෂයක් මහරහතන් වහන්සේලා වැඩම කළයින් පස්සේ අර සමන් මල් ගොඩ මත වාඩි වෙලා බද්ධ පරියංකයෙන් වාඩි වෙලා උන්වහන්සේ පින්වතුනි භාවනා කළා. මේ බුද්ධකාරක ධර්ම මොනවාද කියලා කල්පනා කළා. මේ බුදුන් තෝරන කරන පාරමී ධර්ම මොනවාද කියලා. එදා තමයි පින්වතුනි මේ දාන ආදී දසපාරමී ධර්මයන් Tamange හිතට අරමුණු වුණේ. එසේ අරමුණු වෙලා එදා අධිෂ්ඨාන කළා මම මේ දසපාරමී ධර්මයන් මෙතෙන් පටන් ලෝතර බුදු බවට පත් වෙන ආත්ම භාවයේ දක්වාම කිසිම අඩුවක් පාඩුවක් නැතුව සම්පූර්ණ කරගන්නවා. මට බුද්ධකාරක ධර්මයන් මස්තක ප්‍රාප්ත වීමෙන් තුන් ලෝකේට පිහිටවන්ට ලෝතර බුදු බව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගත්ත අධිෂ්ඨාන පිහිටුවා ගත්තා. පිහිටුවාගෙන එදා පටන් බෝධිසත්වයන් වහන්සේ පාරමිතා පිරුවා. මේ පාරමී පුරණ යුගයේදී ලෝකේට උණු සේවය අසීමිතයි. ඒ උන්වහන්සේගෙන් සිදුවුණු සේවය මෙතකයි කියලා කියන්නට බෑ. බෝධිසත්වයන් වහන්සේ ත්‍රිසංආත්ම භාවී ඉපදුණත් ඒ ත්‍රිසං සත්තුන්ටද පිහිට වුණා. ඒ වගේම මනුෂ්‍යාත්ම භාවයක ඉපදුණා නම් මනුෂ්‍ය ලෝකයට මනුෂ්‍ය වර්ගයාට පිහිට වුණා. දේවත්වයට පත් වුණා නම් ඒ දෙවියන්ට පිහිට වුණා. ඒ විදිහට උන්වහන්සේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ත්‍රිසං අපායේ උපදින්නේ ඇයි බෝධිසත්වයන් වහන්සේ? ත්‍රිසං සත්වයල උපන්න අවස්ථා තියෙනවා. ඒ ත්‍රිසං ලෝකේ උපදින්නේ ඒක අභව්‍ය දුක්ඛිත ආත්මයක් නේද කියලා. පින්නතුනි බෝධිසත්වයන් වහන්සේ නමක් ත්‍රිසං ලෝකේ උපදින්නේ අකුසලයකට නෙවෙයි. ඒ මොකද උන්වහන්සේලා මේ වනාන්තරවල තවුස්තම් පුරණ කාලවල තවුස්තම් පුරණකොට උන්වහන්සේලා දකිනවා මේ ශක්තිමත් විශාල සත්තු කුඩා සත්තු අරගෙන මරණයටපත් කරනවා. විශාල සත්තුන්ගේ මරණයටපත් කරනවා. ගොදුරු බවටපත් වෙනවා මේ කුඩා සත්තු. බලවතුන්ගේ ගොදුරු වෙනවා දුබලයෝ. මේවා දකින්න බෝධිසත්වයන් වහන්සේලා දැකලා කල්පනා කරනවා අනේ මේ සතුන් සසර දුකින් මං මුදව ගන්න ඕන. මේ ත්‍රිසං ආත්මයෙන් මං ඊතර මුදව ගන්න ඕන කියලා කල්පනා කරලා උන්වහන්සේ වනාන්තරවල භාවනා කරගෙන අන්තිම අවස්ථාවේදී ඒ ත්‍රිසං ආත්ම භාව අරමුණු කර ගන්නවා. උන්වහන්සේලා මරණයටපත් වෙලා ගින් ඒ ආත්මේ ඒ සත්වය ළම උපදිනවා. දැන් ඇත්කුලේ උපදින්න හිතුනොත් ඒ ඇතුන්ගේ නායකයා වෙලා උපදිනවා. ඒ වනාන්තරයේ ඇතුන්ගේ නායකයා බවට පත් වෙනවා. පත් වෙලා ඒ සතුන්ට නායකත්වයේ දෙනවා. ඒ වැරදි වලින් මුදව ගන්නවා, හරි මඟ පෙන්වනවා. ඒ සතුන් පින්නතුණී ත්‍රිසං ආත්ම භාවයෙන් මුදව ගන්නවා. ඔය විදිහට බෝධිසත්වයන් වහන්සේලාර ඒ ආත්ම භාවවල ඒ ත්‍රිසං යෝනිවල ඉපදෙලා ත්‍රිසං සත්තු සසර දුකින් ඒ දුක්ඛිත ආත්ම වලින් මුදවගෙන මනුෂ්‍ය ලෝකේ මනුෂ්‍යාත්ම භාව වලටපත් කරවෙනවා.
ඒ විදිහේ එකතු කරගන්නා වූ පිරිස තමයි පින්නතුනි ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු පිරිස බවට පත් වෙන්නේ. බුද්ධත්වයට පත් වෙන දවසේ උන්වහන්සේගේ ශාසන කාලේ නිවන් ලබන්නේ නිවන් සුව අවබෝධ කරගන්නේ අර සාරාංශක කල්පලක්ෂයක් උන්වහන්සේ සමග පැමුණුනා වූ පිරිස. ඒ තමයි බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම අවබෝධය කරන්නේ. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ අර බුදුන්ට ඉස්සෙල්ලා සාරාංශක කල්පලක්ෂයක් කරපු සේවය පින්නතුනි අසීමිතයි. ඒවා කියලා නිම කරන්නට බෑ ලෝකයට කරපු සේවාව. බෝධිසත්වාත්ම භාවයේදී තමන්ගේ ජීවිත පූජා කරලා තියෙනවා. තමන්ගේ වර්ගයාගේ යහපත සඳහා දිවි පුදලා තියෙනවා බෝධිසත්වයන් වහන්සේ. ඒ වගේම සිස්මස්ලේ අඹදරුව මහරාජ දන් දුන්නාර අනන්තයි බුදු බව ප්‍රාර්ථනා කරගෙන. ඉතින් ඔය ආත්මවල ඔය බෝධිසත්ව ආත්මවල උන්වහන්සේගෙන් සිදු වුණු සේවය අනන්තයි අප්‍රමාණයි පිළිතුරු. ඉතින් එහිම ලෝකත්චර්යාවේදීලා ලෝකීත හිතසෝ පිණිස වැඩ කරලා ඒ ලෝකත්චර්යාවේදුණු මහා බෝධිසත්වයන් වහන්සේ පිළිතුරුනි පච්චිම භවික අන්තිමාත්ම භාවයේදී පිළිතුරුනි ලෝතර බුද්ධත්වේ ලබනාත්ම භාවයේදී තමයි පින්නතුනි අර මහා සම්පත්ති අර කාලේදී පේදේශේ කුලේ කියන පංචවිධ ඒ පස් මහ බැලුම් බලලා මව් කුසක පිළිසිඳගෙන ඉන්පස්සේ උන්වහන්සේ ගිහිගේ අතහැර දාලා ඊළඟට උන්වහන්සේ පැවිදි වෙලා ඒ අප්‍රසායවෘත්තක් දුෂ්කර ක්‍රියා කරලා ඉන්පස්සේ උන්වහන්සේ මෙදුම් පිළිවෙතට බැසගෙන ඒ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරලා මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා කියපු ආකාරයට භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ එදා බුද්ධ ගයා සුද්ධ භූමියෙහි ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේ අභියස සවාසනා සෞඛ්‍යලසුන්නසා දසබිම්බරක් මරසින් පරදවා තුන් ලෝකේට පිහිටවන්ට ලෝතර බුද්ධ රාජ්‍යයට පත් වෙනවා. ඒ බුද්ධත්වයට පත් වෙන වෙලාවේ උන්වහන්සේගේ පිහිටට කවුරුත් හිටියේ නැහැ පින්නතුනි. වසවත්ති මාර්ය එවිදින් උන්වහන්සේට අභියෝග කළා සිද්ධාර්ථයන් වහන්සේ ඔය ආසනේ හිමි මටයි ඔබට නෙවෙයි ඔය ආසනෙන් නැගිටින්නට කිව්වා. භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේකට මේ ආසනේ අයිති ඔබ වහන්සේට කියලා සාක්ෂි කියන්ට කෙනෙක් හිටියේ නැහැ. මාර සේනාව කිව්වා අපේ වසවත්ති මාරයටයි මේ ආසනේ අයිති ඔබට අයිති නැහැ. ඔබට අයිති කියලා කියන්නේ කවුද ඉන්නේ මෙතන ඔබට සාක්ෂි කියන්නේ? ඔබේ අයිතිවාසිකම තහවුරු කරන්නට. පස්සේ බෝධිසත්වයන් වහන්සේ බැලුවානේ මේ බෝ මළුවට බෝධි මණ්ඩපයට වැඩම කරනකොට දසදහසක් සක්වල දෙවිවරු ආවයි ස්ථානෙට. අහසේ ඉඳගෙන මල්ලිහින්ට පටන් ගත්තා. මාර සේනාව එනකොට දෙවිවරු පලා ගියා. කිසි කෙනෙක් ළඟ නැහැ. කිසි මිනිසෙක් නැහැ, දෙවියෙක් නැහැ, බ්‍රහ්මයෙක් නැහැ. උන්වහන්සේ කල්පනා කළානේ මං ළඟ ඉන්නේ හිත් පිට නැති බෝධීන් වහන්සේ විතරයි. අනේ මං අනන්ත සංසාරේ මේ ආසනේ වාඩි වෙන්න මං බුද්ධකාරක ධර්ම පුරලා තියෙනවා. සාරාංශක කල්පලක්ෂයක්. ඒ සාරාංශක කල්පලක්ෂයක් පිරුවා වූ බුද්ධකාරක ධර්මාතර දාන පාරමිතාව ගැන පමණක් කල්පනා කළොත් මේ මහ පොළව කම්පා කරන විදිහේ දාන මං දීලා තියෙනවා. මං අනන්ත සංසාරේ බුදු බව ප්‍රාර්ථනා කරලා මගේ හිස දන් දුන්නු වාර ගත්තොත් මේ මහ පොළව තෙමෙන තරමට මගේ හිස කපලා දන් දෙනකොට මේ මහ පොළවට තමයි ලී වැටුනේ. රුධිරය වැගුරුනේ. මේ මහ පොළව දන්නවා මං කළ පරිත්‍යාග. එසේ සිතා භාග්‍යවතුන් අපේ මහා බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ දක්ෂින ශ්‍රී හස්තය මහ පොළොවට දික් කළානේ. මම අනන්ත සංසාරේ පිරු පාරමී ශක්තියයි
ඒ සත්‍ය බව මේ මහ පොළොව මත සාක්ෂි කියත්වා කියලා උන්වහන්සේ ශ්‍රී හස්තේ පොළොවට දික් කළා. ඒ අවස්ථාවේදී මේ ඝනකඩ මහා පෘථුවිය හෙනහඬ තලමින් පින්නතුනි සාක්ෂි කියන්ට පටන් ගත්ත පොළොව මහී කාන්තාව පින්නතුනි මහ පොළොව කම්පා කරමින් මහ පොළොව සොලවමින් ප්‍රීති ഘോഷා පැවැත්තුවා. මේ ආසනයේ සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයන් වහන්සේට අයිති කියලා. ඒ වෙලාවේ තමයි වසවත්ති මාරය පලා ගියේ. පොළොව උඩ ඉන්න බැරි වුණ වසවත්ති මාරයට මේ පලා ගියා. ඒ විදිහට උන්වහන්සේ පින්වත්නි මේ බුද්ධත්වයේ ලබාගෙන ඒ බුද්ධත්වයට පත්වුණු මොහොතේ උන්වහන්සේ අභීත සිංහනාදයක් පැවැත්තුවා. ඒ සිංහනාදේ තමයි අරමා මාතෘකා කළේ මේ පින්නතුන්ට ප්‍රකාශ කළේ අනේක ජාති සංසාරං සන්ධා විස්සං අනිවිසං ගහකාරකං ගවේසන්තු දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගීහං නකාහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහකෝටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං කය මච්චකාති. මෙන්න උන්වහන්සේගේ ප්‍රීති වාක්‍ය. උන්වහන්සේ ප්‍රකාශ කළ අනේක ජාති සංසාරං මං අනන්ත ජාතිවල අනන්ත සංසාරි මං එවිද්දා. ඒ සංසාරි මං නැවත නැවත ඉපදුනා. නැවත නැවත මේ සංසාරේ සැරිසරුවා. ඒකට හේතු වුණේ මේ තණ්හාවයි. තණ්හාව නැමැති වඩුවා මට නොයික් විදිහේ ගෙවල් හදලා දුන්නා සංසාරේ අනන්තාත්ම භාවවල. මං මනුස්ස ලෝකේ ඉපදුණු අවස්ථාවල මේ මනුස්ස ශරීරේ නැමැති ගේ මට මේ තණ්හාව නැමැති වඩුව හදලා දුන්නා. දිව්‍ය ලෝකේ උපන්න අවස්ථාවල දිව්‍ය ලෝකේ දිව්‍ය ශරීරයක් මට දිව්‍ය ශරීරේ නැමැති ගයක් මේ තණ්හාව නැමැති වඩුව මට හදලා දුන්නා. තිරිසන් ලෝකේ උපන්න තැන්වල ඒ තිරිසන් ආත්මය භාවයන් මට සකස් කරලා දුන්නේ මේ තණ්හා නැමැති වඩුව. බ්‍රහ්ම ලෝකවලත් එහෙමයි මේ භවත්‍රේ කාම රූප අරූප කියන භවත්‍රේම මම ගෙවල් හැදුවා. ඒ ගෙවල් හැදුවේ මක් නිසාද? මේ තණ්හාව නැමැති වඩුව විසිනුයි ඒක කළේ. ඉතින් මම අද මේ තණ්හාව කියන වඩුව හඳුනගත්තා. ඒ වඩුව හඳුනගත්ත විතරක් නෙවෙයි වඩුවාට නැවත ගෙවල් හදන්නට මං අදින් පස්සේ ඉඳ තියන්නේ නැහැ. ඔහුගේ ඒ නිවස හදන කැණි මඩල මං විනාශ කළා. ආයි අදින් පස්සේ මට තණ්හා නැමැති වඩුවා ගෙවල් හදන්නේ නැහැ සංසාරේ. මම අදින් පස්සේ නැවත නැවත මේ සසර උපදින්නේ නැහැ. මගේ සසර ගමන ආද නැවැත්තුවා සංසාර ගමන නිමාවටපත් කළා. මං දෙලව ජයගෙන තුන් ලෝක පිහිටවන්ට ලෝතුරා බුදු බව ලැබුවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළා. දසදහසක් සක්වල දෙවියෝ සාදුකාර දුන්නා. අහසින් මදාරා පරසතුමල් ඉසින්නට පටන් ගත්තා. දිව්‍යමය සංගීතය වාදනය වුණා. දෙවියන් නොයෙක් සුවඳ වර්ග වලින් භාග්‍යවතුන් වහන්සේට පූජා පැවැත්තුවා. එසේ පූජා පැවැත්වීමෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ දින 7ක් විමුක්ති සුව වළඳමින් ඔය ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේ අභියසම වැඩ සිටියා. පළවෙනි සතිය බෝධි මූලයේ වැඩ සිටිය උන්වහන්සේ. ඉන්පස්සේ දෙවෙනි සතිය අනුමිසලෝචන පූජාව ආදී මේ සතිය ගත කරලා භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි උන්වහන්සේට කල්පනා වුණානේ මං මේ සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සසර මොනතරම් දුක් විඳද, මොනතරම් විහිස මහන්සි වුණාද, මොනතරම් පරිශ්‍රමයක් දරුවද, කොච්චර අමාරුවෙන්ද මේ ධර්මයේ මං අවබෝධ කරගත්තේ. අනී මේ තරම් ගම්භීර ධර්මයක් මේ කෙලෙස් සහිත ලෝකෙ මිනිස්සුන්ට දේශනා කළාට අනී මිනිස්සුන්ට මේ ධර්මය
අවබෝධ කරගන්න ඥාන ශක්තිය තියනවාද? මේ පුහුදුන් ලෝකයාට මේ ධර්මය තේරෙන්නේ නැහැ. මේ ධර්මීය අවබෝධ කරගන්න බෑ. මම ධර්ම දේශනා කළොත් ඒක නිකන් මං මහන්සි වෙනවා විතරයි, වෙහෙසීමක් විතරයි කියලා උන්වහන්සේට කල්පනා වුණාලු. එහෙම කල්පනා වුණේ මේ පරම ගම්බීර වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ තියෙන මේ අපහසුකම උන්වහන්සේට අවබෝධ වුණු නිසා. ඒ වෙලාවේදී සහම්පති කියන බ්‍රහ්ම රාජය ඇවිදින් භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා, නිදුකානන් වහන්සේ එහෙම හිතන්න එපා. මේ ලෝකේ කෙලෙස් අඩු නිවන් අවබෝධ කිරීමට සමත්කම් තියෙන මහා පුරුෂයෝ, මහා පින්විතයයි මේ ලෝකේ ඉන්නවා. මේ ප්‍රත්‍යඥ සමාජයේ ඉන්නවා ධර්මාවබෝධය කළ හැකි උත්තමයෝ. ඒ නිසා ඊයන්ට අනුකම්පා පිණිස භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනසේක්වා කියලා ආරාධනා කළා. ඉතින් උන්වහන්සේ බැලුවා මං කාටද පළමුවෙන් ධර්ම දේශනා කරන්නේ? අනේ බැලුවා Tamanට උපකාර කළ අයට අපේ බුදුරජාණන් වහන්සේ තරම් කළගුණ සලකපු කෙනෙක් මේ තුන් ලෝකෙ කොතනකවත් නැහැ පින්නතුනි. අර තමන් වහන්සේට බුදු වෙන්න උපකාර බෝධි රාජයන් වහන්සේට දින 7ක් අනිමිස ලෝචන පූජාවෙන් පූජා පැවැත්වුවා සිත් පිට නැති බෝධීන් වහන්සේට. ඊළඟට පින්වතුනි තමන්ට දුෂ්කර ක්‍රියා කරන සමයෙහි ඊට පෙර තමන්ට උපකාර කරපු ආලාර කාලාම උද්දකාරාම රාමපුත්‍රාදී ඒ ගුරුවරු බැලුවයේත් පින්නතුනි මිය ගිහින් අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ඉපදෙලා. ඊළඟට බැලුවා දුෂ්කර ක්‍රියා කරන සමය උපකාර කරපු පංචවග්ගයේ තාපසවරු කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහා නාම අස්සජී කියන ඒ පින්නතුනි ඉසිපතන මිගදායි වාසය කරන බව දැනගත්තා. දැනගෙන භාග්‍යවතුන් වහන්සේ ඒ පස්වග තාපසයන් වහන්සේලාට තමන්ගේ මංගල ධර්ම දේශනාව පැවැත්වීම සඳහා එදා බුද්ධ ගයා සුද්ධ භූමියේ ඉඳලා පින්නතුනි පාගමනින් භාග්‍යවතුන් වහන්සේ වරණස ඉසිපතනාරාම නිගදායට වැඩම කළා පින්නතුනි. ඒ මහා සතපුම් දහස් ගණනක් මග උන්වහන්සේ මග ගෙවාගෙන වැඩම කළේ අතර මග හමු වෙන අයටත් යහපත සිද්ධ වෙන බව දැකලා උපකා ජීවකතුමාට උපකාර කළේ අතර මගදී. එසේ වැඩම කරලා එදා භාග්‍යවතුන් වහන්සේ ඔය පින්වතුනි ධම්සක්කවතුම් සූත්‍රය දේශනා කරන ඉසිපතනේට වැඩම කරනකොට සන්ධ්‍යා භාගය මේ අය දැක්කා සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ වැඩම කරනවා. එතෙන්දි මේ කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය ආදී මේ පසග තාපසවරු කල්පනා කළා අනේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සත්‍ය අවබෝධ කරගන්නට බැරිව නැවත අපිව සොයාගෙන එනවා. උන්වහන්සේගේ ශරීරය දැන් හරිම ලස්සනයි. ශරීරේ පැහැදිලි දෙනවා. රන්මන් පාටයි. නීල පීත ලෝහිතෝ දාත මාංජිස්ත ප්‍රභාස්වර ෂඩ්වර්ණ ගණ බුද්ධ රශ්මි විහිදෙනවා උන්වහන්සේගේ ඒ අවස්ථාවේදී. මේත් කල්පනා කළේ ශරීරයට සැප දීලා, ශරීරයට සුව පහසු දීලා, ශරීරයට මිහිරි ආහාර පාන දීලා මේ ශරීරය හොඳට හදාගෙන ලස්සන වෙලා භාග්‍යවතුන් වහන්සේ මේ වඩින්නේ කියලා. බුද්ධත්වයේ ලබාගත් බවක් හිතුනේ නැහැ. එහෙම නිසා මේ කතිකා කරගත්තලු කිසි කෙනෙක් මුන්වහන්සේ පෙර ගමන් යන්නේ නැහැ. ඉදිරියට ගිහින් අපි පිළිගන්නේ නැහැ. වන්දනා කරන්නේ නැහැ. පාත්‍රය පිළිගන්නේ නැහැ. පාසෝ දන්නේ නැහැ. ඒ විදිහේ කිසි උපස්ථානයක් කරන්නේ නැහැ. උසස් කුලයක කෙනෙක් නිසා, රාජකීය කුලයක රජ කුලයේ කෙනෙක් නිසා, ශාක්‍ය වංශය උපන්න කෙනෙක් නිසා අපි ආසනයක් විතරක් දෙමු කියලා සාකච්ඡා කරගත්තා. අනේ භාග්‍යවතුන් වහන්සේ ළඟෙත්ම බුද්ධානුභාවයෙන් ඒ කතිකා කරගත්තු දේවල් එකක්වත් කරන්න බැරි වුණා.
එක්කෙනෙක් ගිහින් බුදුරජාණන් වහන්සේ පෙරමගට ගිහින් වැඳලා උන්වහන්සේගේ පාත්‍රය පිළිගත්තා. තව එක්කෙනෙක් ගිහින් පින්නතුනි පාදෝනේ කරන්ට පැන්ගෙන විත් තබලා පාදෝ සිරිපතුල් දෝනේ කළා. තව එක්කෙනෙක් අසුන් පැනෙව්වා. තව එක්කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට පවන් සලලා උපස්ථාන කළා. ඉන්නේ අවස්ථාවේදී තමයි පින්නතුනි බටහිරින් ඉර බැසගෙන යන වෙලාවේ ඒ සුන්දර සන්ධ්‍යා භාගයේ එදා ඇසළ පුර පසළොස්වක් පොහොය දවසේ ඇසළ සඳ නැගගෙන ඉන වෙලාවේ බටහිරින් අහස් ඉර බැහැගෙන යන වෙලාවේ පින්නතුනි ඔය වරණස ඉසිපතන මිගදායට දසදහසක් සක්වල දෙවි බඹුන් රැස් වුණා අහසේ අතුරු සිදුරු නැතිව. මේ මහා භද්‍ර කල්පේ ලෝ පහළ වුණු සිද්ධාර්ථ ගෞතම ශාන්තිනායකයන් වහන්සේද තමන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව පවත්වනවා සිංහනාදයක් පවත්වනවා ඒ ධර්මයේ ශ්‍රවණය කරමු කියන අදහසින් දසදහසක් සක්වල දිවි බඹුන් රැස් වුණා පින්වතුනි. ආන්ගේ අවස්ථාවේදී තමයි භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි තමන් වහන්සේගේ මංගල ධර්ම දේශනාව ආරම්භ කළේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය උන්වහන්සේ දේශනා කොට වදාළේ. දීමී වික්කවේ අන්තා පබ්බජිතේන නසීවිතබ්බා යෝචායං කාමීසු කාමසු කල්ලිකාන යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා මේ ආදී වශයෙන් ඒ ප්‍රථම ධර්ම දේශනාව ධම්සක්කවතුම් සූත්‍රයේ දේශනා කළා පිළිතුරු. එතෙන්දි භාග්‍යවතුන් වහන්සේ වදාළ මහණෙනි මේ ලෝකයෙහි අන්ත දෙකක් තියෙනවා. ඒ අන්ත දෙක තමයි කාමසුකල්ලිකාන යෝගයත් අත්තකිලමතාන යෝගයත්. කාමසුකල්ලිකාන යෝගී කියලා කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය කියන පංචකාමයට ගිජු වෙලා පංචකාම සම්පත් විඳීම ඒකීකාන්තයක්. ඊළඟන්තේ තමයි ශරීරයට දැඩි දුක් දීමෙන් පවත්නා වූ එකල ඉන්දියාවේ පැවතුණු ඒ අත්තකිලමතාන යෝගය. මෙතෙන්දි විශේෂ කාරණයක් තිබෙනවා. මේ අන්ත දෙකෙන් බුදුරජාණන් වහන්සේ වැඩිම නිග්‍රහ කරලා තියෙන්නේ කාමසුකල්ලිකාන යෝගය. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ කියලා උන්වහන්සේ පෙන්නනවා. මේක ඊටාම හීන ග්‍රාම්‍ය නින්දිත පහත් දෙයක් කියලා උන්වහන්සේ පෙන්නනවා. අත්තකිලමතාන යෝගීට හිම කිව්වේ නෑ. උන්වහන්සේ අහිත පිනිස පවතිනවා කියලා දේශනා කළා තියෙනවා. ඉතින් ওই මෙදුම් උන්වහන්සේ මේ අන්ත දෙකෙන් අත මිදිලා අන්ත දෙකට වැටෙන්නේ නැතුව මජ්ක්‍ධිමා පටිපදා මෙදුම් පිළිවෙතේ ගමන් කරලා මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 8ක් ඇති මේ මඟ ගමන් කරලා ඒ ආර්යයට අටිග මගේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයාට උන්වහන්සේ දේශනා කරනවා ඒ තනත්තාට මේ ත්‍රිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං උන්වහන්සේ පෙන්වන මේ ත්‍රිපරිවට්ටය මේ ආකාර 16ක් සහිත මේ පටිච්ච සමුප්පාද ධර්මය මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ තනත්තාට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම අවබෝධ වුණාම ආලෝකය පහළ වෙනවා, ඥානෙ පහළ වෙනවා. මේ සංසාර ගතියින් නිදහස් වෙන්න ඒ තනත්තාට ලැබෙනවා. ඔය හැටියට අර ධම්සක්කවතුන් සූත්‍රයේ පෙන්වලා දෙන ආකාරයට උන්වහන්සේ පළමු වතාවට ලෝකේට ධර්ම චක්‍රය ප්‍රවර්තනය කළා. ධර්ම චක්‍රය පින්නතුනි උන්වහන්සේ පැවැත්තුවා. ඒ ධම්සක්කවතුන් සූත්‍ර දේශනාව අහලා තමයි අර කොණ්ඩඤ්ඤ තාපසතුමා මිනිසයන් අතරින්
සෝවාන් මාර්ගඥානින් සාන්ත නිවන අවබෝධ කරගත්තේ. එදා දසදහසක් සක්වල දෙවිවරු අප්‍රමාණ පිරිසක් පින්නතුනි සෝවාන් ආදී මගඵල නිවන් අවබෝධ කරගෙන සාන්ත නිවන අවබෝධ කොට වදාලා. ඒ දෙවි බඹුන් මෙතරයි කියලා කියන්න බැරි සංඛ්‍යාවක් ධර්මාවබෝධය කරගත්තා. ඉතින් ඔන්න උතනයි භාග්‍යවතුන් වහන්සේගේ මේ ධර්ම සේවාව ආරම්භ වෙච්ච තැන. ඉතින් එතන ඉඳලා උන්වහන්සේ 45 වසක් උන්වහන්සේගේ පළවෙනි වස් කාලයේ විසිපතනාරාමේ ගත කළේ. ධම්සක්කෝතුන් සූත්‍ර දේශනාවෙන් ආරම්භ වුණේ. ඊට පස්සේ මේ පංචවග්ගයේ තාපසවරුන්ට අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව කරලා ඒතු රහත් කියලා මගඵල නිවන් අවබෝධ කෙරෙව්වා. ඉන් පස්සේ බද්ද වග්ගයේ කුමාරවරු ආදී අය උන්වහන්සේගෙන් බණහලා සසුන්ගත වුණා. මේ හැටියට මේ බුද්ධ ශාසනය එදා බරණැස ඉසිපතන මිගදායින් තමයි ආරම්භ වුණේ. තුනුරුවන්ම පහළ වුණෙත් ඒ පින්බිමේ සාදුකාරේ ලෝකේට පළමුවෙන්ම මේ විශ්වයට මුදා හැරුණෙත් ඒ ඉසිපතන මිගදායින්. බුද්ධ රත්නේ පහළ වුණා, ධර්ම රත්නේ පහළ වුණා. අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මහරහත් ඵලයට පත්වීමෙන් සංඝ රත්නේ සම්පූර්ණ වුණා. මේ තුනුරුවන්ම පහළ වුණු පින්බිම දසදහසක් සක්වල දෙවියෝ සාදුකාර දුන්නු පින්බිම බුද්ධ ශාසනයේ ප්‍රථම ආර්ය ශ්‍රාවකය පහළ වුණු පින්බිම ඔය බරණැස ඉසිපතන මිගදායයි පින්නතුනි. එදා එතනින් තමයි උන්වහන්සේගේ ශාසන සේවය ආරම්භ වුණේ. එහෙම ආරම්භ වෙලා එතන ඉඳලා උන්වහන්සේ බරණැස ඉඳලා කුසිනාරාවේ උපවර්තන සල්ලුයන දක්වාම මේ මහා සේවාව පින්නතුනි ආරම්භ කළා. සේවය කළා උන්වහන්සේ 45 වසක් අවුරුදු 45ක්. ඒ කාරණා කියනවා නම් පින්නතුනි පැයකින් දෙකකින් නෙවෙයි පැය 45කටත් වැඩි කාලයක් ඕනේ උන්වහන්සේගෙන් වෙච්ච ඒ සේවාව කියනවා නම් ඒ කරපු ධර්ම සංග්‍රහය ගැන සඳහන් කරනවා නම් ඒක ඊටාම අමාරු කාරණයක්. දවස් ගණනක් කියන්නට දේශනා තියෙනවා. එතන ඒ දේශනා උන්වහන්සේ 84000ක් ධර්මස්කන්ධය 84000ක් ධර්මස්කන්ධය දේශනා කළේ මේ අවුරුදු 45 මුළුල්ලේ. එක තප්පරයක් එක මිනිත්තුවක් එක මොහොතක් අපතේ යවන්නේ නැතුව දිව්‍යයන් සහිත ලෝකයට අනුකම්පා පිණිස භාග්‍යවතුන් වහන්සේ කළ සේවාව අප්‍රමාණයි පින්නතුනි. මෙච්චරේ කියලා කියන්න බෑ. ඒ තරම් මහා පුදුම සේවාවක්. ඒ උන්වහන්සේගේ සේවාව ඔය ත්‍රිපිටක බුද්ධ වචනේ පරීක්ෂා කරනකොට ත්‍රිපිටකය පෙරලා බලනකොට පේනවා බුදුරජාණන් වහන්සේ කළ සේවාව. ඉතින් මේ සේරම කාරණා කියන්නට වෙලාව නොයි. ඉතින් මෙහිදී මේ දේශනා අතර උන්වහන්සේගේ අවසාන කාලේ අර මහා පරිනිර්වාණ සූත්‍රය ගත්තාම පින්නතුනි මාස ගණනක් දේශනා කරන්නට කාරණා තියෙනවා. ඉතින් බුදු වුණු මොහොතයි පිරිනිවන් පාපු මොහොතයි මේ අවස්ථා දෙක මා මාතෘකා කළේ. ඉතින් පරිනිර්වාණය ගැන කියනවා නම් ඒ අන්තිම අවස්ථාව අන්තිම වස් කාලේ උන්වහන්සේ ගත කරපු හැටි පින්වතුනි ඔය මහා පරිනිර්වාණ සූත්‍රය ආරම්භ වන්නේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්න අවස්ථාවක වස්සකාර කියන බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේ දකින්ට එන අජාසත් මහරජතුමාගේ අග්‍රාමාත්‍යවරයා අවස්සකාර වස්සකාර ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතින්දී අනද මාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පවන් සලමින් ඉන්නවා. මේ ගිජ්ජකුළු පවුවේ ගිජ්ජකූට පර්වතේ වස්සකාර බ්‍රාහ්මණෙවිත් කියනවා ස්වාමීනි මම වස්සකාර මම අජාසත් මහරජතුමාණන්ගේ මහා මාත්‍යවරයා ඔබ වහන්සේට පළමුවෙන් වඳින්නේ කියලා කිව්වා අජාසත් රජතුමා. ඔබ වහන්සේට මං වන්දනා කරනවා.
ඒ රජතුමාගේ නියමය අනුව උන්වහන්සේ එතුමා වෙනුවෙන් මේ පළමු වැඳීම කරන්නේ. දෙවෙනුව මම ඔබ වහන්සේට මගේ নমස්කාරය කරනවා. ස්වාමීනි මේ වජ්ජි රාජ්‍යය ගැන වජ්ජි රාජ්‍යේ පරදවන්නට වජ්ජි රට පැහැර ගන්නට වජ්ජීන් සමග යුද්ධයට යන්නට අජාසත් රජතුමා කල්පනා කරනවා. ස්වාමීනි මේ වජ්ජි රටේ සමග යුද්ධ කළොත් වජ්ජි රාජ්‍යය යටත් කරගන්නට ලැබෙයිද? වජ්ජි රාජ්‍යය දිනා ගන්නට පුළුවන් වේද කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් අසනවා. භාග්‍යවතුන් වහන්සේ පින්නතුනි මෙතනදී මේ වස්සකාර බ්‍රාහ්මණට පිළිතුරු දෙන්න යන්නේ නැහැ. ආනන්ද හාමුදුරුවන් අමතල කියනවා ආනන්ද මේ වජ්ජීන් සත්‍ය අපරිහානීය ධර්ම ආරක්ෂා කරනකම් සත්‍ය අපරිහානීය ධර්ම ආරක්ෂා කරනකම් උන් පිරිහින්නේ නැහැ. මං පෙර අවස්ථාවක මේ වජ්ජීන්ට සත්‍ය අපරිහානීය ධර්ම දේශනා කළා. ඒ අපරිහානීය ධර්ම එදා සිට අද දක්වාම වජ්ජීන් ආරක්ෂා කරනවා. ඒ අපරිහානීය ධර්ම රකින්නකම් ආරක්ෂා කරනකම් මේ ලෝකේ කිසිවෙකුට වජ්ජීන් පරාජය කිරීමට නොහැකි බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කහගෙන ඉඳලා වස්සකාර බ්‍රාහ්මණ කියනවා ස්වාමීනි මං දැන් දන්නව කළ යුතු දේ. දැන් මං දන්නව කළ යුතු දේ ස්වාමීනි ඒ නිසා මට යන්න අවසරයි කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර අරගෙන යනවා. මොකද ඉතින්දි වස්සකාර බ්‍රාහ්මණ දැනගත්තා මේ වජ්ජීන් අතර අසමගිකම් ඇති කරලා මේ අපරිහානීය ධර්ම ආරක්ෂා කරන වජ්ජීන් අතර ගැටුම් ඇති කරලා ભેද බින්න කරලා වජ්ජි රාජ්‍යය පැහැර ගන්න පුළුවන් කියලා. ඒක පසු කාලේ සීම වුණා. පස්සේ බුදුරජාණන් වහන්සේයින් පස්සේ පින්වතුනි මේ පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙනවා උන්වහන්සේ ආයු සංස්කාරයේ අතහරපු තැන උන්වහන්සේ අවුරුදු 80ක් සම්පූර්ණ වෙච්ච අවස්ථාවේදී වසවත්ති මාර්ය ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට ආරාධනාවක් කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ පිරිනිවන් පානසේක්වා පරිනිබ්බාතු මන්තේ පරිනිබ්බාතු භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානසේක්වා කියලා භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පාන්ට ආරාධනා කරනවා. එතින්දි බුදුරජාණන් වහන්සේ වදාරනවා පාපී මාරය උඹ මගේ පරිනිර්වාණය ගැන යොච්චර උනන්දු වෙන්නේ. ඇයි යොච්චර සැලකිලිමත් වෙන්නේ? ඒ ගැන එහෙම උනන්දු වෙන්න එපා. ඒ ගැන ඔච්චර සැලකිලිමත් වෙන්න එපා. පාපී මාරය මා දැන්ම පිරිනුවන් පාන්නේ නැහැ. පාපී මාරේ මගේ ශ්‍රාවකයන් අතර භික්ෂුන් වහන්සේලා වික්ත විනීත විසරද එවැගේම ධර්මානුධර්ම ප්‍රතිපන්න පරවාද මර්ධනය කළ හැකි ප්‍රතිබල සම්පන්න භික්ෂු පිරිසක් වෙනකන් මං පිරිනුවන් පාන්නේ නැහැ. එවැගේම මගේ භික්ෂුණීන් වහන්සේලා වික්ත විනීත විසරද බහුශ්‍රත ධර්මානුධර්ම ප්‍රතිපන්න එවැගේම පරවාද මර්ධනය කළ හැකි භික්ෂුණී පිරිසක් වෙනතුරු මං පිරිනුවන් පාන්නේ නැහැ. එවැගේම මගේ ගිහි ශ්‍රාවක පිරිස උපාසක පිරිස වික්ත විනීත විසරද බහුශ්‍රත ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්න පරවාද මර්ධනය කළ හැකි පිරිසක් වෙනතුරු මං පිරිනුවන් පාන්නේ නැහැ. එවැගේම මගේ උපාසිකාවන් ගිහි උපාසිකාවන් වික්ත විනීත විසරද බහුශ්‍රත ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්න එවැගේම පරවාද මර්ධනය කළ හැකි ප්‍රතිබල සම්පන්න උපාසිකා පිරිසක් වෙනතුරු මා පිරිනිවන් පාන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතෙන්දී වසවත්ති මාරයා කියනවා ස්වාමීනි ඇයි ඔබ වහන්සේ ඔහොම කියන්නේ? ඔබ වහන්සේගේ භික්ෂුන් වහන්සේලා අද මේ මුළු දඹදිව් තලයේම 100ක් නෙවෙයි දහසක් නෙවෙයි ලක්ෂයක් නෙවෙයි කෝටි ගණනක් ඉන්න ආර්ය ශ්‍රාවකයෝ මහා රහත් ඵලයට පත් වෙච්ච අය ඒ උන්වහන්සේලා අතර වික්ත විනීත විසරද බහුශ්‍රත ධර්මානුධර්ම ප්‍රතිපන්න
පරවාද මතනය කළ හැකි අය සිය දහස් ගණනක් නෙවී කෝටි සංඛ්‍යාත පිරිසක් ඉන්නවා ස්වාමී. භික්ෂුණීන් වහන්සේලාත් එසේමයි. උපාසක උපාසිකාවනුත් එසේමයි. ඔබ වහන්සේගේ ශ්‍රාවක පිරිත මහත් ප්‍රතිබල සම්පන්නයි. මුළු දඹදිව පුරාම මේ සිව්වනක් පිරිසම වැඩ ඉන්නවා කියලා මේ මාරය කියනවා. එතෙන්දි පින්නතුනි බුදු පියාණන් වහන්සේ වදාරනවා මාරය, පාපී මාරය, උඹ ඔච්චර කරදර වෙන්න එපා. මම තව 3 මාසයක් ගිය තැන පිරිනිවන් පානවා කියලා භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය අතහැරියා. ඒ ආයු සංස්කාරය අතහරිනවත් සමග මහ පොළව කම්පා වුණා, මහ පොළව සෙලවුණා පින්නතුනි. ඒ ආසන්නයේ හිටිය ආනන්ද හාමුදුරුවෝ බුද්ධෝපස්ථායක ආනන්ද මාහිමියන් වහන්සේ මේ පොළව කම්පා වීමෙන් කලබල වුණා. කලබල වෙලා බොහෝම ඉක්මනින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදින් පත්කඩේ දාලා වැඳලා අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ වෙලාවේ මේ අතල්හි මහ පොළව කම්පා වුණා, භූමි කම්පාවක් ඇති වුණා. ඒ ස්වාමීනි මේ අවස්ථාවේ මේ භූමි කම්පා වුණේ, මහ පොළව කම්පා වුණේ. ඉතින්දි බුදුරජාණන් වහන්සේ හේතු 8ක් කියනවා මහ පොළව කම්පා වෙන. ආනන්ද මේ ලෝකේ පෘථුවිය කම්පා වෙන හේතු රාශියක් තියෙනවා. එකක් ආනන්ද මේ ඍතු විපර්යාස නිසා, ස්වාභාවික හේතු නිසා මහ පොළව කම්පා වෙනවා. ඒක මේ ලෝකේ සිද්ධ විය හැකි දෙයක්. ඒක පළවෙනි කාරණය ආනන්ද. ඍතු විපර්යාස නිසා මේ ස්වාභාවිකව මහ පොළව කම්පා වෙනවා. ඒක පළවෙනි කාරණේ. අනිත් කාරණය ආනන්ද මේ 이르දිමතුන්ට පුළුවන් මහ පොළව කම්පා කරවන්න. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට 이르දිමත් උත්තමයන් වහන්සේලාට ඒ 이르දි බල පාවිච්චි කරලත් මේ මහ පොළව සලවන්න පුළුවන්. මහ පොළව කම්පා කරන්න පුළුවන්. ඒක දෙවෙනි කාරණය ආනන්ද. ඊළඟට ආනන්ද පිරූ පාරමිතායති මහා බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් තුසිත දෙව්ලොවින් චුත වෙලා මව් කුස පිළිසිඳ ගන්න අවස්ථාවේදී ආනන්ද මහ පොළොව කම්පා වෙනවා. ඊළඟට ආනන්ද මේ මහ බෝසතාණන් වහන්සේ අඩු නැතිව දසමාසයක්ම මව් කුසේ ඉඳලා ධර්මාසනයකින් වයිසින ධර්මදේශකයන් වහන්සේ නමක් වගේ අර මේනියන් වහන්සේට කිසි වේදනාවක් නොදී මව් කුසෙන් දිහි වෙන මොහොතේදී මහ පොළොව කම්පා වෙනවා ආනන්ද. ඊළඟට ආනන්දේ මහ බෝසතාණන් වහන්සේ ගිහිගේ අතහැර දාලා යන දවසේ මහ බිනික්මන් කරන වෙලාවෙත් මේ මහ පොළොව කම්පා වෙනවා ආනන්ද. ඊළඟට ආනන්ද ඒ මහ බෝසතාණන් වහන්සේ පැවිදි වෙලා උන්වහන්සේ දස බිම්බරක් පරදවා ලෝතර බුද්ධ රාජ්‍යයට පත් වෙන මොහොතේ ආනන්ද මේ පොළොව කම්පා වෙනවා. ඒ වගේම ආනන්දේ මහා බෝසතාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව පවත්වන මොහොතේ මේ මහ පොළොව කම්පා වෙනවා ආනන්ද. ඒ වගේම ආනන්දේ මහා බෝසතාණන් වහන්සේ සියලු බුද්ධ කෘත්‍යයන් නිමකොට ආයු සංස්කාරය අතහරින වෙලාවෙත් ආනන්ද මේ මහ පොළොව කම්පා වෙනවා. ඒ වගේම ආනන්ද ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේදී මේ මහ පොළොව කම්පා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතෙන්දී ආනන්ද හාමුදුරුවෝ අහනවා, ස්වාමීනි මේ වෙලාවේ පොළොව කම්පා වුණේ මොකද? ඒකට හේතුව කුමක්ද? එතෙන්දී කියනවා ආනන්ද තව 3 මාසෙකින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානවා. මං ආයු සංස්කාරයේ අතහැරියා, මාර්යාගේ ආරාධනාව පිළිගත්තා. ඒකයි මේ මොහොතේ මහ පොළොව කම්පා වුණේ කියලා දේශනා කළා. ඒ වෙලාවේ ආනන්ද මාහිමියන් වහන්සේට සිහි නිච්චි නැති වුණා. ඇස්වලට කඳුළු කඩා වැටුණා. උන්වහන්සේ නැවත පත්කඩේ දමා වන්දනා කොට බුදු සිරිපා මුල වැඳ වැටිලා කියනවා, ස්වාමීනි
අනි දිව්‍යයන් සහිත ලෝකේට අනුකම්පා පිණිස භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් නොපානසේක්වා පිරිනිවන් පාන්ට එපා ස්වාමීනි. භාග්‍යවතුන් වහන්සේ කල්පයක් මුළුල්ලේ ලෝ වැඩ සිටිත්වා කියලා භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කරනවා. ඉතින්දි බුදුරජාණන් වහන්සේ වදාරනවා ආනන්දයකට කාලේ නොවේ. මං මීට පෙර අවස්ථා කීපයකම ඔබට මේ කාරණේ මතක් කළා තියෙනවා. සාරානන්ද චෛත්‍ය ස්ථානෙදී, චාපාල චෛත්‍ය ස්ථානෙදී බොහෝ තැන් කීපයකදීම යම් කිසි මේ ලෝකයෙහි සතර ඉර්ධිපාද ධර්මයන් වෙඩෝ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මේ ඉර්ධිපාද ධර්මයන් වෙඩෝ බුදුරජාණන් වහන්සේලාට පසේ බුදුරජාණන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට ආයුෂ දික් කර ගන්නට පුළුවන්. කල්පයක් හෝ කල්පයකට වැඩි කලක් ජීවත් විය හැකි කියලා මම දේශනා කළා තියෙනවා මීට පෙර. නමුත් ආනන්ද මට එහෙම ආරාධනාවක් කළේ නැහැ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මාර්යාගේ ආරාධනාව පිළිඅරගෙන ආයුෂ සංස්කාරය අතහැරියා. ආනන්ද හාමුදුරුව අඬමින් කියනවා ස්වාමීනි අනේ කල්පයක් වැඩ ඉන්නේ කියලා ආරාධනා කරනවා. කියනවා ආනන්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද බුදුවරයන් වහන්සේලාගේ වචන දෙකක් නැහැ. උන්වහන්සේලා වචනයක් කිව්වොත් උන්වහන්සේලා ඒ වචනේ එහෙමම ඉෂ්ට කරන උන්වහන්සේලා යථාවාදී තථාකාරී උතුමෝ. කියන දේ කරන දේ කියන අය බුදුරයන් වහන්සේලා. උන්වහන්සේලා වචන වෙනස් කරන්නේ නැහැ. වචන ආපස්සට ගන්නෙ නැහැ. දැන් ස්ථිර වචනයක් ප්‍රකාශ කළා 3 මාසෙකින් පිරිනිවන් පානවා කියලා. ඒ නිසා ආනන්ද භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණය තව 3 මාසෙකින් සිදු වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වෙනවා. ආනන්ද මාහිමියන් වහන්සේ අප්‍රමාණ සංවේගයටපත් වුණා. එදා ඉඳලා බුදුරජාණන් වහන්සේගේ පසුපස්සේ හෙවණැල්ලක් වගේ ආනන්ද හාමුදුරුවෝ පින්නතුනි කටයුතු කළේ. 500ක් මහරහතන් වහන්සේලා උන්වහන්සේ වටා පිරිවර හිටියා. ආනන්ද මාහිමියන් වහන්සේගේ ශිෂ්‍යයෝ 500ක් හිටියා. දහස් ගණනක් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමග දැන් නිතරම ගැවසෙනවා. ඇයි භාග්‍යවතුන් වහන්සේ තව 3 මාසයකින් පිරිනිවන් පානවා. තින් ඒ අවස්ථාවේදීත් එතන වැඩ වුණු භික්ෂුන් වහන්සේලාට භාග්‍යවතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පැහැදිලි කරලා නිවන් මඟ පැහැදිලි කරලා දුන්නා පිළිතුරු. ඉන් පස්සේ උන්වහන්සේ විශාලා මහනුවරට වැඩම කළා. ඔය ආනන්ද මාහිමියන් වහන්සේට වදාළ ආනන්ද මං විශාලා මහනුවරට යන්නට ඕන. ඒ සඳහා යෑමට භික්ෂුන් වහන්සේලා සූදානම් කරන්නට කිව්වා. ආනන්ද මාහිමියන් වහන්සේ පාසිවුරු සකසාගෙන බුදුරජාණන් වහන්සේ පෙරටුව පින්නතුනි දහස් ගණනක් ස්වාමින් වහන්සේලා එදා පින්නතුනි විශාලා මහනුවරට වැඩම කරලා විශාලා මහනුවර කූටාගාර ශාලාවට වැඩම කළා. ඒ කූටාගාර ශාලාවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ආනන්ද මාහිමියන් වහන්සේට වදාළ ආනන්ද මම මේ විශාලා මහනුවරට අන්තිම වතාවට වැඩම කරන දවසේ මේ විශාලා මහනුවර යම් තරමක් භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් භික්ෂුණීන් වහන්සේලා ඉන්නවා නම් උපාසක උපාසිකාවන් ඉන්නවා නම් ඒ සිව්වනක් පිරිසම රැස් කරවන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. මට මේ විශාලා මහනුවර වැසියන්ට අවසාන ධර්ම දේශනාවක් කරන්න ඕන. ආනන්ද මාහිමියන් වහන්සේ පින්නතුනි දස දිසාවටම පණිවිඩ යවලා සුළු වේලාවකින් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඔය කූටාගාර ශාලාවට විශාලා මහනුවරට රැස් වුණා පින්නතුනි. ඒ රැස් වෙච්ච අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ පින්නතුනි අනුවේදනීය ධර්ම දේශනාවක් කළා. ඒ දේශනාව තමයි පරිපක්ඛෝ වයෝ මයිහං පරිත්ත
පරිත්තං මම ජීවිතං පහය වූ ගමිස්සාමි කතං මී සරණ මත්තනු අප්පමත්තා සතිමන්තෝ සුසීලා හෝත භික්ඛවෝ සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්කත. මෙන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්ට දින කිහිපයකට පෙර විශාලා මහනුවර වැසියන්ට දේශනා කළ අවසාන ධර්ම දේශනාව. උන්වහන්සේ වදාරනෝ පරිපක්කෝ වයෝ මය්යං මහණෙනි මගේ ජීවිතය මගේ වයස දැන් මුහු පුරා ගියාය. ඒ කිවි භාග්‍යවතුන් වහන්සේ දැන් අවුරුදු 80යි කියන එක. උන්වහන්සේ වයස්ගතයි කියන එක. මගේ වයස දැන් මුහු පුරා ගියාය මහණෙනි. ඊළඟට උන්වහන්සේ පෙන්වන පරිපක්කෝ වයෝමයං පරිත්තං මම ජීවිතං මම මේ ලෝක ජීවත් වෙන්නේ තව ටික දවසයි. තව සුළු කාලයයි මම මේ ලෝක ජීවත් වෙන්නේ. පහයෝ ගමිස්සාමි මං මේ ලෝකේ අත්තර දාලා යනවා. නුඹලා අත්තර දාලා යනවා මම. උන්වහන්සේ ඊළඟට දේශනා කරනවා එහෙම වුණත් මගේ ජීවිතේ මං ආපස්සට හැරිලා බලනකොට මට සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ මක් නිසාද මම මට පිහිටක් කරගෙන තියෙනවා. කතං මේ සරණ මත්තනෝ මං මට පිහිටක් කරගෙන තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට කියනවා මහණෙනි මං වගේ උඹලාගේ වයස මුහු පුරා යනවා. වයස්ගත වෙනවා නුඹලත් කවදා හරි දවසක. නුඹලටත් කවදා හරි දවසක මේ ලෝකේ දාලා යන්න වෙනවා. මේ ලෝකේ සියලු දේ අත්හරින්න වෙනවා කවදා හරි දවසක. ආන් ඉදාට තමන්ගේ ජීවිතය දිහා හැරිලා ආපස්සට හැරිලා බලලා සතුටු වෙන්න පුළුවන්කම තියෙන්න ඕන මම මගේ ජීවිතේට පිහිටක් කරගෙන තියනවාද කියලා. මම මට පිහිටක් කරගෙන තියනවාද කියලා. භාග්‍යවතුන් වහන්සේ මෙතෙන්දි වදාරනවා කොහොමද තමන්ට තමන් පිහිටක් කරගන්නේ කියලා. අප්පමත්තා සතිමන්තෝ මහණෙනි තමන්ට තමන් පිහිටක් කරගන්න කැමති නම් අප්‍රමාදීව වාසය කරන්න. සිහියතුව වාසය කරන්න සතිමත්ව සුසමාහිත සංකප්පා ඒකවි සීලවන්තව වාසය කරන්න හොඳ සංකල්පනායතු ජීවත් වෙන්න. ඒ වගේම සචිත්ත මනුරක්කත තමන්ගේ හිත තමන් හොඳට ආරක්ෂා කරගන්න. බලන්න කොච්චර වටින ධර්ම කාරණා ටිකක්ද. අප්‍රමාදී වන්න අප්පමත්තා සතිමන්තෝ ඊළඟට අප්‍රමාදී වන්න සිහියතුව වාසය කරන්න. ඒ වගේම සීලවන්ත වන්න හොඳ සංකල්පනා ඇති කරගන්න. ඒ වගේම තමන්ගේ හිත තමන් හොඳට ආරක්ෂා කරගන්න. ආන් ඒ කෙනා ඒ තැනැත්තා තමන්ට තමන් පිහිටක් කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ තමයි විශාලා මහනුවර වැසියන්ට දේශනා කළ දේශනාව. මේක විස්තර කරන්නට වෙලාව නොවේ. ඉතින් ඒ දේශනාව කරලා චතුරාර්ය සත්‍ය ධර්මයේ මෙතෙන්දි දේශනා කරනවා. දේශනා කරලා භාග්‍යවතුන් වහන්සේ ආසනයෙන් නැගිටිනවා කේසර සිංහරාජෙක් වගේ. නැගිටලා අර භික්ෂුන් වහන්සේලා තුන්වහන්සේ පසුපස්සේ දැන් වැඩම කරනවා. බුදුරජාණන් වහන්සේ බොහෝම ටික දුරක් වැඩම කරලා ඇතෙක් ආපස්සට හැරිලා බලනවා වගේ මේ විශාලා මහනුවර දෙස ආපසු හැරිලා බලනවා. බලලා ආනන්ද හාමුදුරුවන්ට බොහෝම දුක හිතෙන කතාවක් කියනවා. ආනන්ද භාග්‍යවතුන් වහන්සේ මේ විශාලා මහනුවර අන්තිමට දකින්න දවසාද ආනන්ද මින් පස්සේ භාග්‍යවතුන් වහන්සේට මේ විශාලා මහනුවර දකින්න ලැබෙන්නේ නැහැ. මම මගේ ජීවිතයේ අන්තිම වතාවටයි ආනන්ද මේ විශාලා මහනුවර දකින්නේ කියලා දේශනා කරනවා.
ආනන්ද හාමුදුරුවෝ තුළු ප්‍රතග්ජන ස්වාමීන් වහන්සේලා ඉතින්දි අඬනවා පින්නතුනි. භාග්‍යවතුන් වහන්සේ ඉතින් විශාලා මහනුවර ඉඳලා දැන් මේ කුසිනාරාවට පිටත්ව වැඩම කරනවා. දැන් විශාලා මහනුවරට ගිය අය දන්නවා විශාලා මහනුවර ඉඳලා කුසිනාරාවට කොච්චර දුරද කියලා. බුදුරජාණන් වහන්සේ පින්නතුනි පා ගමනින් වැඩම කරන්නේ. මේ දහස් ගණනක් වික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන අතරමඟ ධර්ම දේශනා කරමින් අනුන්ට ධම්ම මඟ කීමින් නිවන් මඟ පහදමින් එවැගේම අයට උන්වහන්සේ පින් සිදු කරගන්නට දන් වළඳමින් වන්දනමානන ලැබමින් භාග්‍යවතුන් වහන්සේ මේ පා ගමනින් වැඩම කරන්නේ. ඒ වැඩම කරනකොට උන්වහන්සේ රෝගාතුර වුණා. උන්වහන්සේට අර ලෝහිත පක්ඛන්දිකා කියන රෝගී වැළඳුණා. ඉස්සෙල්ලත් වැළඳිලා ඒ ධ්‍යාන සමාධි සමාපatti බලයෙන් යටපත් කරලා තිබුණා. නැවත ඉස්මතු වුණා. ඉන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ පින්නතුණි රෝගය තිබියදී කිසිම කම්පාවක් නැතුව උන්වහන්සේ පාගමනින් වැඩම කරනවා. ටික දුරක් වැඩම කරනකොට උන්වහන්සේට ශරීරයට බලවත් අපහසුතා දැනෙනවා. ඒ වෙලාවේදී අනද මාහිමියන් වහන්සේට බදාරනවා ආනන්ද මට බොහොම අමාරුයි. මට ආනන්ද ක්ලාන්තේ වගේ මට මීටෙහා එක අඟලක්වත් පා තබන්න බෑ ආනන්ද මට බොහොම අමාරුයි. ආනන්ද ඔය ගහක් යට මේ දෙපට සිවුර හතරපට කරලා ආසනයක් පනවන්න මං ටිකක් වැඩින්න ඕන. සැතපෙන්න ඕන ටිකක් විඩාව වේදනාව අඩු වුණාම තමයි වැඩම කරන්නේ. අනද මාහිමියන් වහන්සේ ඉක්මනින් ආසනයක් පනවනවා. භාග්‍යවතුන් වහන්සේ ටික වේලාවක් එහි විවේක ගන්නවා. නැවත වේදනාව අඩු වුණාම භාග්‍යවතුන් වහන්සේ නැවතත් වැඩම කරනවා. ආයි ටික දුරක් වැඩම කරලා කියනවා ආනන්ද මට බොහොම අමාරුයි. මට බොහොම වේදනයි. මගේ ශරීරයට ක්ලාන්තේ වගේ. ආනන්ද ආසනයක් පනවන්න මන් ටිකක් වැඩ ඉඳලා විවේක අරගෙන වඩින්න ඕන. ආනන්ද හාමුදුරුවෝ නැවත ආසනයක් පනවනවා. අනී භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා විවේක ගන්නවා. ඔය විදිහට 24 පොලකට වැඩිය මේ පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවා භාග්‍යවතුන් වහන්සේ ගිමන් හරිමින් වේදනා යටපත් කර ගනිමින් බොහොම අමාරුවෙන් අසාධ්‍ය රෝගියෙක් වාගේ භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණය සඳහා වැඩම කළ ගමන. එහෙම ගමන් කරලා කුකුත්තා නදිය ආසන්නයට වැඩම කළාම බුදුරජාණන් වහන්සේගේ දේශනා කරන ආනන්ද මට බොහොම පිපාසෙයි. මට පානීය කරන්ට පැන් ටිකක් ගේන්න කුකුත්තා නදී. ආනන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා ස්වාමීනි දැන් මොහොතකට පෙර මේ කුකුත්තා නදියෙන් කරත්ත 500ක් එගොඩ කළා. අස්සයෝ යෙදෝ කරත්ත 500ක් එගොඩ කළා. ස්වාමීනි කුකුත්තා නදියේ ජලය හොඳටම මඩ වෙලා බොර වෙලා අපිරිසුදු වෙලා පානීය කිරීමට සුදුසු නෑ ස්වාමීනි. අපි ඉදිරියට යමු අපිට ඉදිරියේදී පිරිසිදු පැන් ලැබෙයි කියලා ප්‍රකාශ කරනවා. එතෙන්දි බුදු පියාණන් වහන්සේ වදාරනවා ආනන්ද මට පිපාසෙයි. කුකුත්තා නදියෙන් පැන් ගේන්න කියනවා. බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමීනි කුකුත්තා නදියේ පැන් අපිරිසිදුයි. බීමට පානීයට සුදුසු මදි සුදුසු නෑ. ස්වාමීනි අපි ඉදිරියට වඩිමු. තුන්වෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ පැන් ඉල්ලනවා අසාධ්‍ය රෝගියෙක් පැන් ඉල්ලනවා වගේ. ආනන්ද මට හොඳටම පිපාසෙයි පැන් ටිකක් ගේන්න. තුන් වතාවක් කියනකම් ආනන්ද හාමුදුරුවෝ කවදාවත් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ වචන ඉක්මවලා යන්නේ නැහැ. එක වතාව දෙවතාව කියනකොට ආනන්ද හාමුදුරුවෝ ඒ කියපු දේ ඒ විදිහටම කරලා දෙනවා. වහාම බුදුරජාණන් වහන්සේගේ දන් වළඳින සුගත් පාත්‍රය අතට අරගෙන අනද මාහිමියන් වහන්සේ කුකුත්තා නදියට වැඩම කරනවා. මහා පුදුමයක්.
මේ දහස් ගණනක් සතුන් මිනිස්සු රට එතර කළා වූ බොර වෙලා මඩ වෙලා පිරිසුදු වෙලා තිබුණා වූ කුකුත්තා නදී ජලය පිරිසුදු භාවයට පත් වෙලා අතිශයින් පිරිසුදු භාවයට පත් වෙලා අනද මාහිමියන් වහන්සේ පෙන් අරගෙන එවිදින් බුදුරජාණන් වහන්සේට පිළිගන්නලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ බුද්ධානුභාවය මට අදයි තේරුණි. අනේ ස්වාමීනි කුකුත්තා නදී පෙන් අතිශයින් පිරිසුදු වෙලා තියෙනවා. මේ පෙන් වළඳින්නේ කියලා භාග්‍යවතුන් වහන්සේට පෙන් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන් වළඳලා විඩාව සංසිඳවගෙන ඔය පරිනිර්වාණ සූත්‍රයේ තියෙනවා තව ගම් නියම් ගම් රාශියක් හමු වෙච්ච පුද්ගලයෝ ගැන ඒ කාති දීර්ඝ විස්තරයක් දීඝනිකායේ පරිනිර්වාණ සූත්‍රයේ කියවලා බලන්නට පෙන් වළඳල භාග්‍යවතුන් වහන්සේ එතන ඉඳලා පින්වතුනි ඔය කුසිනාරාමේ උපවර්තන සල්ුවෙනට වැඩම කළා. වැඩම කරලා සල්ගස් දෙකක් පෙන්නලා කියනවා ආනන්ද මෙන්න මේ සල්ගස් දෙක අතර මට ආසනයක් පනවන්න. අනද මාහිමියන් වහන්සේ ආසනයක් පනවනවා. භාග්‍යවතුන් වහන්සේ කේසර සිංහෙක් නිදා ගන්නවක් මින් සිංහසෙයියාවෙන් සැතපුණා පින්නතුනි. මේ වෙලාවේ ඒ සල්ගස් දෙකේ අකලට මල් පිපුණා. මුල ඉඳලාම අතු අග දක්වාම මල් පිපෙන්න පටන් ගත්තා. ඒ මල් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ඇද වැටෙන්න පටන් ගත්තා. ඒ මුළු කුසිනාරාමේම ගස්වල මල් පිපෙන්න පටන් ගත්තා. ඒ වගේම දෙවිවරු දසදහසක් සක්වල දෙවිවරු රැස් වෙන්න පටන් ගත්තා. මේ දෙවිවරු දැනගත්තා මේ මහා භද්‍ර කල්පයේහි සිව්වෙනි වතාවට ලෝ පහළ වුණු සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ අද රාත්‍රී කාලේ අලුයම් කාලේ පිරිනිවන් පානවා. ඒ භාග්‍යවතුන් වහන්සේ අවසාන වතාවට දැක ගනිමු. උන්වහන්සේට අවසාන වතාවට වන්දනා කරමු. උන්වහන්සේට පූජෝපහාර දක්වමු, ගෞරව කරමු. මේ අදහසින් දෙවිවරු අල්පේ ශාක්‍ය දෙවිවරු, මහේ ශාක්‍ය දෙවිවරු, ආර්ය ශ්‍රාවක දෙවිවරු පින්වතුනි ඊ타ම සියුම් ශරීරම වාගෙන ඉදිකටු මෙන් ඊතා සියුම් ශරීරම වාගෙන ආකාශේ අතුරු සිදුරු නැතුර පින්වතුනි රැස් වෙන්න පටන් ගත්තා. සමහර ප්‍රත්‍යඥ දෙවිවරු තමන්ගේ කෙස්වැටි කඩා දමමින් අඬා වැළපෙන්න පටන් ගත්තා. මේ ලෝකය ආලෝකමත් කළ ප්‍රදීපස්තම්භය අද නිවිල යනවා. මේ තුන් ලෝකේ එළිය කළ පහන අද නිවෙනවා. මේ තුන් ලෝකයට දහම් ඇසාද පිය වෙනවා. මේ තුන් ලෝකයට නිවන් මඟ පහදා දුන් මහෝත්තමයන් වහන්සේ අද පිරිනිවන් පානවා. තුන් ලෝකේ සත්වය අද අසරණ වෙනවා කියලා දෙවිවරු විලාප කියමින් ප්‍රත්‍යඥ දෙවිවරු අඬන්ට වැළපෙන්න පටන් ගත්ත පිළිතුරු. මේ වෙලාවේදී උපවාන කියන රහතන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේට පවන් සලමින් හිටියා. දහස් ගණනක් රහතන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන මෙතින්දි බුදුරජාණන් වහන්සේ අනද මාහිමියන් වහන්සේට වදාළ ආනන්ද මේ උපවාන රහතන් වහන්සේට මෙතනින් ඉවත් වෙන්න කියන උපවාන මෙතනින් ඉවත් කරන්න. එතෙන්දී අනද මාහිමියන් වහන්සේ වදාරනවා ස්වාමීනි අනේ මේ උපවාන ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට බොහෝම ලැබි කෙනෙක්. ඔබ වහන්සේට සුළු කලක් උපස්ථානත් කරලා තියෙනවා. ඒ වගේම 이르දිමත් මහරහතන් වහන්සේ නමක්. අනේ ස්වාමීනි උපවාන මහරහතන් වහන්සේට ඉවත් වෙන්න කියන්න එපා. එයි උන්වහන්සේ ඉවත් කරන්නේ. එතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආනන්ද ඔබට පේන්නේ නැහැ. ඔබට පැහැදිලි වෙන්නේ නැහැ. මේ වෙලාවේ මේ අහසේ
අතුරු සිදුරු නැතුව දෙවිවරු රැස් වෙලා ඉන්නවා. ඊටාම සියුම් ශරීරම වවාගෙන ඒ දෙවිවරුන් පැමිණලා තියෙන මාව දකින්ට මට වන්දනා කරන්න. නමුත් මේ 이르දිමත් මහරහතන් මං ඉදිරියේ ඉන්නකොට මට පවන් සලනකොට ඒ රහතන් වහන්සේගේ ශරීරේ විනිවිද දකින්ට බෑ දෙවිවරුන්ට. ඒ නිසා මාව හරියට පේන්නේ නැහැ දෙවිවරුන්ට. මගේ ශ්‍රී ශරීරය මගේ මුව කමල ඒ අයට පේන්නේ නැහැ. ඒ දෙවිවරු බොහොම සංවේගයෙන් ඉන්නවා. මේ උපවාන මහරහතන් වහන්සේ කෙරෙහි අප්‍රසාදය පළ කරනවා. ඒ නිසා ආනන්ද මේ උපවාන මහරහතන් වහන්සේ ඉවත් කරන්නයි කියනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ නියමයෙන් උපවාන මහරහතන් වහන්සේ ඉවතට යනවා. ඒ වෙලාවේදී පින්වතුනි අනද මාහිමියන් වහන්සේට පුදුම තරමේ දුකක් ඇති වුණා. ඒ අවුරුදු ගණනක් භාග්‍යවතුන් වහන්සේගේ සෙවණැල්ල වගේ ළඟ ඉඳගෙන උපස්ථාන කළ නිසා. ඉතින්දි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්ද මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ධර්මයේ ගැන හෝ විනය ගැන හෝ මේ වෙලාවේ අහන්නට අනාගත ශාසනය ගැන හෝ මොනවා හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නට. පස්සේ අනී බුදුරජාණන් වහන්සේගෙන් මේක අහගන්න බැරි වුණා කියලා පස්සේ දුක් වෙන්න එපා. මොනවා හෝ ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අහන්නට කිව්වා. කිසිම ස්වාමීන් වහන්සේ නමක් ප්‍රශ්න කළේ නැහැ. නිශ්ශබ්දව හිටියා. පස්සේ බුදුරජාණන් වහන්සේ බොහෝම හද කතියවන ප්‍රකාශයක් කරනවා. යම් කිසි කෙනෙක් හිතනවා නම් මගේ ශ්‍රාවකෙක් හිතනවා නම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ උන්වහන්සේට කරදර කරන්න හොඳ නැහැ කියලා. මට මේක වදයක් වේදනාවක් වෙනවා කියලා යම් කිසි කෙනෙක් හිතනවා නම් තමන්ට මේ ප්‍රශ්නේ අහන්න බැයි නම් තමන්ගේ යාළුවෙකුට කියලා මේ ප්‍රශ්නේ මගෙන් අහන්නට කියනවා. කිසිම කෙනෙක් වෙනතුනි බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න විමසුවේ නැහැ. එතෙන්දි බුදු පියාණන් වහන්සේ වදාළ ආනන්ද මේ කුද්ධානුකුද්ධක ශික්ෂාපද අවශ්‍ය නම් වෙනස් කරගන්නී කිව්වා. කුද්ධානුකුද්ධක ශික්ෂාපද. ඊළඟට උන්වහන්සේ මේ ස්ත්‍රීන් සම්බන්ධව බොහෝම වැදගත් ප්‍රකාශ ගණනක් ආනන්ද හාමුදුරුවෝ ඇසුවා. එතෙන්දී ඇසුවා බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි අපි මේ ස්ත්‍රීන් පිළිබඳව කොහොමද පිළිපදින්න ඕන? ඉන්නේ මෞපක්ෂය අමනාප නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද නොදකම ඉන්නවා නම් හොඳයි කියලා කිව්වා. ඊළඟට ස්වාමීනි අපි දකින්නේ නැහැ. ඒත් අපි දකින්ට එනවා. එතෙන්දි මොකද කරන්නේ? ආනන්ද දෙක්කට කමක් නැහැ කතා කරන්න යන්න එපා කිව්වා. එතෙන්දී කියනවා ආනන්ද හාමුදුරුවෝ ස්වාමීනි අපි කතා කරන්නේ ඒත් අපිත් එක්ක කතා කරන්න එනවා. එතකොට මොකද කරන්නේ? ආනන්ද එහෙමනම් තමන් එක්ක කතා කරන්න කාන්තාවක් එනවනම් තමන්ට වඩා වැඩිහිටි කෙනෙක් නම් හිතන්ට මේ මගේ මෑණියන් එක්ක මම මේ කතා කරන්නේ. මගේ වැඩිමල් සහෝදරිය එක්ක මේ කතා කරන්නේ. බාල කෙනෙක් නම් බාල සහෝදරියත් එක්ක මම මේ කතා කරන්නේ. එහෙම හිතන්ට ආනන්ද එහෙම හිතලා කතා කරන්නේ. ඒ ආනන්දේ කතාව තනියම නෙමෙයි තව කෙනෙක් අන්ධයෙක් බීරෙක් ගොළුෙක් නොවන කියන දේ හොඳට තේරෙන කෙනෙක් තව ළඟ ඉන්නට ඕන. ඒ වගේම රහසිගත තැනක නෙමෙයි එලි මහනක එහෙම කතා කරන්නේ ආනන්ද. ඔන්න බුදුරජාණන් වහන්සේ එහෙම ඒ ශාසන ආරක්ෂාව සඳහා එහෙම උපදෙස් දුන්නා. දීලා තවත් තියෙනවා නම් ප්‍රශ්න අහන්නට කිව්වා. අස්සේ පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ වේදනාව දරා ඉවසා ගන්නට බැරුව ඈතට ගිහින් දොර උළුවස්සක් බදාගෙන ඈත ගොඩ නැගිල්ලක අඬනවා වැළපෙනවා විලාප කියනවා. භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දකින්න ආනන්ද හාමුදුරුවෝ නැති බව වහාම කැඳවනවා ආනන්දට පැමිණෙන්න කියන්න. ආනන්ද හාමුදුරුවෝ කැඳවගෙන එනවා පොඩි ළමෙක් වගේ. එතෙන්දී උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට නොසෑහෙන ප්‍රශංසා කරනවා.
ආනන්ද දුක් වෙන්න එපා, අඬන්න එපා. ආනන්ද මං 45 වසක් ඔබට දේශනා කළා මේ ලෝක සියලු දේ අනිත්‍යයි කියලා. අනිච්චා වත සංඛාරා, සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි කියලා. තථාගතයන් වහන්සේගේ ශරීරයටත් ඒක එහෙමමයි ආනන්ද. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔබ බොහෝ පින් කළ කෙනෙක් ආනන්ද. ඔබ මේ බුද්ධ ශාසනය ඔබ තරම් පින් කරගත්ත කෙනෙක් නෑ ආනන්ද. ඔබ තථාගතයන් වහන්සේට බොහෝම ගෞරවයෙන් උපස්ථාන කළා. අතීත බුදුවරයන් වහන්සේලාට අග්‍ර උපස්ථායකවරු ඉඳලා තියෙනවා. ඒ අග්‍ර උපස්ථායකයන් වහන්සේලා යම් ලෙසකින් මේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලා තියෙනවා නම් ඒ ආකාරයෙන් ආනන්ද ඔබ මට උපස්ථාන කරලා තියෙනවා. ඒ නිසා ආනන්ද ඔබ මහ පිංකල කෙනෙක්. ඔබ ඊටාම ඉක්මනින් සියලු චතුස්සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මහරහත් ඵලයටපත් වෙනවා කියලා දේශනා කළා. එහෙම දේශනා කරලා අනද මාහිමියන් වහන්සේ සැනසෙව්ව බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ ওই මහා සුදස්සන දේශනාව කළේ. ආනන්ද හාමුදුරුවෝ ඉල්ලීමක් කළානේ ස්වාමීනි කුසිනාරාවේ පිරිනිවන් පාන්ට එපා. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර, රජගහ නුවර, විශාලා මහ නුවර ආදී දියුණු නගරයක පිරිනිවන් පාන්න කියලා. මොකද ආනන්ද හාමුදුරුවන්ට උවමනා කළා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය මහා ඉහළින්ම පූජෝපහාර දක්වන්ට ආදාහන පූජෝත්සවය කරන්න. ඒකයි එහෙම ප්‍රකාශ කළේ. භාග්‍යවතුන් වහන්සේට ඉහළම ගෞරවය ලැබෙන හැටියට. එතෙන්දී ආනන්ද හාමුදුරුවෝ ඇසුවා ස්වාමීනි මේ ශ්‍රී දේහය පිළිබඳව කොහොමද පිළිපදින්න ඕන? ආනන්ද සක්විති රජ කෙනෙකුට කරන ගෞරවය කරන්නට කිව්වා. සක්විති රජ කෙනෙක් මිය ගියාම පින්තුනි ඒ සක්විති රජතුමාගේ දේහය කපු පුළුන් පට 500කින් වෙලනවා. ඒ වගේම කසීසලු 500කින් වෙලනවා. ඊළඟට රත්තරන් දිනක රන් පෙට්ටියකේ දේහේ තැන්පත් කරනවා. රත්තරන් පෙට්ටියකින් ඒ දේහේ වසනවා. දින 7ක් මුළුල්ලෙහි රාජකීය ගෞරව දක්වනවා. ඒ විදිහේ පුද පූජා පවත්වලා දින 7කින් පස්සේ රාජකීයන් විසින්ම රජදරුවෝ විසින්ම ඒ ශ්‍රී දේහය මහා පෙරහැරින් වැඩම කරවාගෙන ගිහින් සඳුන් දරසෑයක තැන්පත් කරලා ආදාහනය කරන්න. ආනන්ද හාමුදුරුවෝ ඔය විදිහට බුදුරජාණන් වහන්සේගෙන් ඒ පිළිබඳවත් ඇසුවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ වදාලා තෝපාරහ පුද්ගලයෝ ගැන. ආනන්ද මේ ලෝකෙ කෙනෙක් ජීවිතේ නැති වුණාම පිරිනිවන් පෑවහම චෛත්‍ය හදලා වැඳුම් පිදුම් කරන්නට නිසි පුද්ගලයෝ කීප දෙනෙක් මේ ලෝ වැඩ ඉන්නවා ආනන්ද. පළවෙනි කෙනා සක්විති මහ රජතුමා. ධර්මයෙන් රජකම් කරන චක්‍රවර්ති රජුරුවන්ගේ ශරීරයද එලෙස ආදාහනය කරලා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍ය බැඳලා බැඳුම් පිදුම් කරන්නට සුදුසුයි. එයා මගපලලාභී කෙනෙක් නෙවෙයි, කෙලෙස් සහිත කෙනෙක්. නමුත් ඊටාම දෙහිමි පාලකෙක්. ඒ කියන්නේ පින්නතුනි දස සක්විතිවත් ආරක්ෂා කරපු කෙනෙක්. ඒ අයටත් බැඳුම් පිදුම් කළ යුතුයි ආනන්ද. බැඳුම් පිදුම් කිරීමට සුදුසුයි කියලා දේශනා කළා. ඒ වගේම තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එලෙසින්ම වන්දනාමාන කළ යුතු කෙනෙක් බව, පසේ බුදුරජාණන් වහන්සේ එසේම වන්දනා කළ යුතු කෙනෙක් බව, මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට එසේ චෛත්‍ය බැඳ වන්දනා කළ යුතු බව, ඊළඟට උන්වහන්සේ සුත බුද්ධ කියලා තව කාරණයක් පෙන්නනවා. මේ ත්‍රිපිටක බුද්ධ වචනය මේ සම්බුද්ධ ශාසනය පවත්වාගෙන යන්නේ මේ ත්‍රිපිටක බුද්ධ වචනේ දරන කෙනා නිසා. ඒ බොහෝ ධර්මදර විනයදර ශික්ෂාකාමී ඒ භික්ෂූන් වහන්සේලාට දේශේ ගෞරව කළ යුතුයි කියලා උන්වහන්සේ පෙන්නනවා.
ඉතින් ওই විදිහට දේශනා පවත්වලා ඉන් පස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේ පින්නතුනේ අර අන්තිම ශ්‍රාවකයට ධර්ම දේශනා කරලා අන්තිමට භාග්‍යවතුන් වහන්සේ පින්නතුනේ අන්තිම බුද්ධ වචනේ දේශනා කළා. ඒ බුද්ධ වචනේ තමයි හන්ත දානි භික්ඛවේ ආමන්ත්‍රයාමිවෝ වය ධම්මා සංඛාරා අප්පමාදීන සම්පාදේත. මහණෙනි මේ ලෝකේ සියලුම සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය විනාශ වෙන සුළුය. ඒ නිසා නුඹලා අප්‍රමාදීව කටයුතු කරත්වා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේ බුද්ධ වචනේ ප්‍රකාශ වෙනවත් සමගම මහ පොළව කම්පා වුණා පිළිතුරු. අහසින් නොක අකල් වැසි වැස්සා ආකාශයෙන් පරසතු මදාරාමල් ඉසින්නට පටන් ගත්තා. දෙවියෝද බ්‍රහ්මයෝද සාදුකාර දුන්නා. මහා රහතන් වහන්සේලා ධර්ම සංවේගයට පත් වුණා. ප්‍රත්‍යඥ ස්වාමීන් වහන්සේලා අනන්ත වැළපෙන්න පටන් ගත්තා. තුන්ලොවක් සනසූ භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි සෝපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවදාලා. මේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ අවසාන මොහොත. උන්වහන්සේ දෙවියන් සහිත ලෝකයාට 45 වසක් සේවය කරලා උන්වහන්සේ පිරිනිවන් පාපු ආකාරය. ඉතින් මේ පිළිබඳව මේ පින්වතුන් හිතලා කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ අපින් අන්තිම මොහොතේ තිල්ුවේ කුමක්ද? මේ සංසාර සාගරයෙන් එතර වෙන්න කටයුතු කරන්න කියන එක. මේ අවිද්‍යා තණ්හා සහිත මේ මහා සසර කතරින් සසර දුකින් එතර වෙන්න අප්‍රමාදීව මේ සීල සමාධි ප්‍රඥා ගුණ දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර කතරින් එතරව අමා මහ නිවන අවබෝධ කරගන්නට කියන බවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. ඉතින් එසේ කිරීමට මේ සෑම දිනාටම උතුම් බුද්ධාදී රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් වාසනාව ශක්තිය හැකියාව ලැබේවා. මේ හැම දිනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වේවා. පරලොව ජීවිත වාසනාවන්ත වේවා. සෑම දිනාටම සියලු සසර දුකින් ඈතරව ලබන උතුම් අමා මහ නිවන් සුව පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එසේ ප්‍රාර්ථනා කරගෙන දිව්‍යන්ත පින් දෙන්ට ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු තං කරං. ඒ වගේම තම තමන් නමින් නැසීමේ පරලොවගේ සියලු ඥාති මිත්‍රාදීන්ද මේ පින් අනුමෝදන්ව සැපයින් සැපයටපත් වෙත්වා. ඒ හැමද උතුම් නිවනින් සැනසීම ලබත්වා කියන අදහසින් ඥාතීන්ට පින් දෙන්ට ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත් උදාර උතුම් කුසල බලයෙන් මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වාම නරක දේ කියා කර දෙන පාපේ යොදවන පාප මිත්‍රයන් සත්පුරුෂයන් ඇසුරට නොලබීවා. හොඳ දේ කියා කර දෙන දානාදී පින් කරන සීලාදී අනන්ත ගුණ පුරන සමත විදර්ශනාදී භාවනා වඩන බුදු පසේ බුදු අග්‍ර ශ්‍රාවක මහා ශ්‍රාවක වෙනි කල්යාණ මිත්‍ර උතුමෝ නිවන් හිමි කොට ආශ්‍රය කරන්ට ලැබීවා කියලා කල්යාණ මිත්‍ර සම්පත්තියද ප්‍රාර්ථනා කරන්න. ඉමිනා පුඤ්ඤ කම්මේ නිමානිදාන සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පත්‍ත්‍යා ඉමිනා පුඤ්ඤ කම්මේ නිමානිදාන
සතං යාව නිපානපත්තියයි මිනා පුඤ්ඤ කම්මේ මාමි බාල සමාගමු සතං සමාගමු යාව නිපානපත්තිය. අප හැම දෙනා විසින්ම අද උදෑසන කාලේ පටන් මේ මොහොත දක්වාම ධර්ම ශ්‍රවණී කිරීමෙන් ධර්මයේ කෙරෙහි හිත යොමු කිරීමෙන් ආමිස ප්‍රතිපත්ති පූජාදීට සවන් දීමින් ඒ භාග්‍යවත් ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් අපරිමිත සේවාවක් සිදු කොට ඒ පිරිනිවන් පා වදාළ අවස්ථාව දක්වාම බුද්ධ චරිතයේ සංක්ෂේපයෙන් දැනගෙන ධර්ම සංවේගී පහළ කර ගැනීමෙන් මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ බලයෙන් මේ සෑම දෙනාගේම මෙලොව ජීවිතේ වාසනාවන්ත වේවා. මෙලොවින් පැමිණ තිබෙන පැමිණින්ට තියෙන සියලු අපල උපද්‍රව රෝග පීඩා සනීප කරදර ආදී සියල්ලක්ම අනන්ත බුදු ගුණ බලයෙන් විහෙත විද්වංශනී වීමින් සියලු යහපත සිත සාන්තිය ආරක්ෂාව ආශිර්වාදේ හැමතෙම ලැබේවා. මේ සෑම දෙනාගේම පරලොව ජීවිතයේදී කාන්තයෙන් සපවත් වේවා. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වාම සතර අපාය තිරිසන් ලෝකේ වෙනි අභවි දුක්ඛිත ස්ථානීක නොයිපදේවා. පිටසක්වලක මිත්‍යා දෘෂ්ටි කුලයක නොයිපදේවා. නිවන් දක්නා ජාති දක්වාම අංග විකලව මන්ද බුද්ධිකව අහේතුකව ඒ විදී අභව්‍ය ජීවිතයක් නම් නොලැබේවා. නිවන් දක්නා ජාති දක්වාම ත්‍රි හේතුකව ඥානවන්තෝ උපදින්ට ලැබේවා. සීලවන්තව ගුණවන්තෝ උපදින්ට ලැබේවා. සිතූ පෙතූ පින්කම් සිද්ධ කරගන්ට වාසනාව භාග්‍ය උදා වේවා. බුද්ධාදී කල්යාණ මිත්‍රෝතුමන්ගේ ඇසුර ආශ්‍රය ලැබේවා. ජීවිතේ ගුණ නුවණ දියුණු වේවා. අගුණ දුර්වලකම් දුරු වේවා. පාරමී ධර්ම සම්පූර්ණ වේවා. අප සෑම දිනාටම සියලු සසර දුකින් ඈතරව ලබන උතුම් අමා මහ නිවන් සුව පිණිසම මේ පින් පාරමිතා කුසලයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමි. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සම්බ බුද්ධානුභාවීන සදා සත්‍ති භවන්තු තී. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ ධම්මානුභාවීන සදා සත්‍ති භවන්තු තී. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ සංඝානුභාවීන සදා සත්‍ති භවන්තු තී. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මීවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු. යක්ඛේතං අනුත්තර දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තර දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛේතං අනුත්තර දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමි. සියලු දෙනාම සාදුකාරයක් දෙන්න. සාදු සාදු සාදු. හොඳයි. අපි සියලු දෙනාම අද නිමදුරු දේශන සිට මේ උතුම් පුණ්‍ය බිමට එක්රැස් වෙලා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිපාපාමල ප්‍රතිඥා දෙමින් ඒ උතුම් සීලයේ සිට සමාදන් කරගෙන මෛත්‍රී වචී කර්මයෙන්, මෛත්‍රී කාය කර්මයෙන්, මෛත්‍රී මනෝ කර්මයෙන් යුතුව
මේ අද දවස පුරාම යට්ඨාංග පෝසත සීලය සමාදන් වීමෙන් සැකසරගත්තා වූ සීල පුණ්‍ය ශක්තිය අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුමෝදන් කරමු. මං කිව්වහම කියන්න. ඕකාස වන්දාමි බන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතං පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්ති ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්ති ဒုတိယံ පි අච්ඡයං කමතමේ බන්ති තතියම්පි අච්ඡයං කමතමේ බන්ති